ඔයාට හම්බ වෙන්නේ our responsibilities කියලා මේ lesson එක. හැම ළමයෙක්ටම. මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ වගකීම් කියන එක. කෙනෙක්ට තියෙන වගකීම්. දැන් ඇවිල්ලා you are now 16 or more than 15 years old. ඉතින් අවුරුදු 15ක් 15ට වැඩි නැත්නම් 16 වගේ වයස් මට්ටමේ ඉන්න කට්ටිය. ඉතින් you are going to face many responsibilities and you will have many responsibilities in your life, right, in the coming years. එන අවුරුදු ඇතුලේ ඔයාට විවිධාකාර වගකීම් එනවා. අන්න ඒ නිසා ඒ වගකීම් මොනවද කියන එක ගැන ඉගෙන ගන්න මේ lesson එක. this one is very important. මේක හරිය වැදගත් එකක්. ඒකයි මේක දාන්නේ. දැන් ඇවිල්ලා විකුම් කියලා ළමයෙකුයි චමිඳු කියලා ළමයෙකුයි දෙන්නෙක් එක්ක යනවා ගමනක්. මේකේ තේරුම නෙමෙයි වැදගත්. ඇත්තටම මේකෙන් දෙන මෙසේජ් එක තමයි වැදගත්. මේ දෙන්නා ගිහිල්ලා බස් එකේ මේ දෙන්න යනවා. ඉතින් මේ දෙන්නට හම්බ වෙනවා මේ දෙන්නව මීට් වෙනවා. මුණ ගැහෙනවා. නේද? each other කියලා කියන්නේ නම් එකිනෙකා කියන එක. මේකට අදාළ ටියුට් එකකුත් මම WhatsApp team එකට දෙන්නම්. Vikum and Chamindu meet each other. කොහෙදිද හම්බ වෙන්නේ? in the bus. නේද? බස් එකේදී තමයි මේ දෙන්නව හම්බ වෙන්නේ. ඉතින් මේ දෙන්න හම්බ වෙනවා in the bus. කොහේ යන ගමන්ද මේ දෙන්න හම්බ වෙන්නේ? මේ දෙන්න මුණ ගැහෙන්නේ on their way to school. ඒ දෙන්න ඉස්කෝලේට යන අතරමඟ පාරේදී. ඒ කියන්නේ අතරමඟදී තමයි මුණ ගැහෙන්නේ. on their way to school. මේ දෙන්න මුණ ගැහෙන්නේ ඉස්කෝලේට යන අතරමඟදී. දැන් මෙතන මේ on their way කියලා එකක් තියෙනවානේ. මම මේක උදේ නම් කියලා දුන්නා. නැවත කියලා දෙන්නම්. හරිද? හැම ඕන ෂෝට් නෝට් එකක් දාගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් කියනවා නම් නිකන් මිනිස්සෙක් කවුරු හරි කියනවා නේද? I am on my way. I am on my way to the temple. මම පන්සලට යන අතරමඟ එහෙම නැත්නම් පාරේ ඉන්නේ කියන එක. මම පන්සලට යන ගමන් ඉන්නේ. මම පන්සලට යන මැද ඉන්නේ. යන ගමන් ඉන්නේ. මම පන්සල් යන ගමන් ඉන්නේ. රයිට්. මේකේ තේරුම තමයි සාමාන්‍යයෙන් මේ සිංහල තේරුම තමයි රයිට්. මම පන්සල් යන ගමන් ඉන්නේ. නේද? මම පන්සල් යන ගමන් ඉන්නේ කියන එක. I'm on my way to the temple. අපි හිතමු දැන් I වලින් පටන් ගත්තම මේ my way කියන එක ගත්තම හරිද ශානුක? මොනවා හරි දෙකක්. I am නම් I am on කියලා දාලා අපි දාන්නේ මොකද්ද? my way කියලා. හරිද? my way to කියලා දාලා ඉවරලා නේද? I'm on my way to the school. මම පාසලට යන ගමන් ඉන්නේ. හරිද? අම්මා අහනවා පුතේ where are you now? ඔයා කියනවා I'm on my way to school. the අයින් කරන්නත් පුළුවන් අවශ්‍යතාවය අනුව. I'm on my way to the school. මම ඉස්කෝලේට යන ගමන් ඉන්නේ. හරිද? ඉතින් මේවා ඕනේ නම් ෂෝට් නෝට් එකක් දාගන්න. මම නේද පාසල් යන ගමන් ඉන්නේ. හරිද? මේක ඔහොමයි. අර on my way කියන එක on their way කියන එක ගැන තමයි අපි මේ කතා කරන්න පටන් ගත්තේ. මෙන්න මෙහෙම අහුවෙන point ක්‍රම points පෝෂණය කරගෙන ඉස්සරහට ගියොත් ගොඩක් දේවල් අල්ලගන්න පුළුවන්. දැන් අපි she වගේ එකක් ගත්තොත් she is නම් මෙතන my way නෙමෙයි දාන්නේ her way. she is හරිද? she is on her way. මම ඔයාලට කැපිටල් වලින් ලියන්නේ පොඩ්ඩක් අර මතු කරලා පෙන්නන්න ඕන නිසා. she is on her way to නේද? to the කොහෙටද? class. ඇය පන්තියට යන ගමන් ඉන්නේ. she is on her way to the class. ඇය පන්ති යන ගමන් ඉන්නේ. හරිද? අපිට ඕන නම් මේකෙන් තව ප්ලූරල් එකක් ගත්තොත් they ගත්තොත් they are on their way. right. their way මම කැපිටල් කරලා පෙන්නනවා නේද? to the playground.
ඒගොල්ලෝ ක්‍රීඩා පිට්ටනියට යන ගමන් ඉන්නේ. එයාලා ක්‍රීඩා පිටියට යන ගමන් ඉන්නේ. They are on their way to the playground. හරිද? ඔයාට පේනවා මෙතන මේ she වගේ එකක් ගත්තොත් her way. he ගත්තොත් his way. නේද? ඔහු කියලා වගේ එකක් ගත්තොත් මෙතන he කියලා ගත්තා නම් he is on his way to the නේද? කියලා දාලා ඉවරලා shop. ඔහු කඩේට යන ගමන් ඉන්නේ. එහෙම නැත්නම් ඔහු කඩේ යන ගමන් අතර මග ඉන්නේ මැද පාරේ ඉන්නේ තාම. දැන් අපිට ඕන නම් එකකින් question එකක් හදද්දි මම මෙන්න මේ මෙතන ගන්නම් she is on her way to the class කියන එකේ ඔයාට මේ is එක මුලට ගෙනාව නම් අර normal විදියට question එකක් හදන්න පුළුවන්. Is she on her way to the class? ඇය පන්ති යන ගමන්ද ඉන්නේ. එහෙම නැත්නම් ඇය පන්ති යන ගමන් මේ පාරේද ඉන්නේ කියන එක අහන්න පුළුවන් ඔයාගෙන්. ඇය පන්ති යන ගමන්ද ඉන්නේ. Is she on her way to the class? පැහැදිලි ඇති කියලා මං හිතනවා. right. එහෙනම් මේ පොතේ හම්බ වෙච්ච මේ පළවෙනියටම මම පැහැදිලි කරපු පොයින්ට් එක ඔයාලට ඕන නම් නෝට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍යයි නම් ඒක මතක තියාගැනීම වැදගත් නිසා පොඩ්ඩක් නැවත නැවත හදාගත් එක බලන්න. right. එහෙනම් අපි යන් ඉස්සරහට. මෙතන එහෙනම් on their way to school කියලා කියන්නේ ඒගොල්ලෝ ඉස්කෝලේ යන ගමන් ඉන්නේ බස් එකේ. ඒ අතරින් තමයි මෙයාලා මුණ ගැහෙන්නේ. Good morning Chamindu. The bus is crowded today. Chamindu, අද නම් බස් එකේ සෙනඟ පිරීලා. The bus is crowded today. මෙතන මේ crowded කියන වචනය ගත්තාම මෙන්න මෙයා this one is an adjective. මෙයා adjective එකක් විදිහට තමයි වැඩ කරන්නේ. නේද? අපිට කියන්න පුළුවන් සෙනඟ පිරුණු කියන තේරුම තමයි මේ crowded කියන එකේ meaning එක. මොකද්ද? සෙනඟ පිරුණු කියන එක. සාමාන්‍යයෙන් සෙනඟ පිරී ගියා ඌ කියන එක. හරිද? එහෙම නැත්නම් සෙනඟ මං අහනවා ප්‍රශ්න හරිද? මම පැහැදිලි කරලා ඉවර වෙලා නම කියලා ක්වෙස්චන් එකක් අහනවා. එතකොට උත්තර දෙන්න ඕන, එක්ස්ප්ලেইন කරන්න ඕන. සෙනඟ පිරුණු කියන අදහස් තමයි මේ crowded කියන වචනේ තේරුම. අපි හිතමු කවුරු හරි කෙනෙක් කොහෙට හරි යනකොට එතන ගොඩාරියක් කට්ටිය ඉන්නවා. නේද? උදාහරණයක් විදිහට as an example I'm going to say another one. නේද? The place is කියලා දාලා crowded දානවා නේද? මම කැපිටල් ලිව පේන්න හරිද? The place is crowded. We cannot go into the room. අපිට කාමරය ඇතුළට යන්න බෑ. ඒ ස්ථානය නේද? ස්ථානයේ සෙනඟ පිරී ගිහිල්ලා. The place is crowded. We cannot go into the room. අපිට කාමරයට යන්න බෑ. අපි හිතමු ගෙදර රූම් එක ගාව කට්ටිය පිරීලා. නේද? We cannot go into the room. එහෙනම් crowded කියලා කියන්නේ සෙනඟ පිරුණු කියන එක. ඔයාට මෙතන ඇවිල්ලා මේ is එක වෙනුවට was දැම්මොතින් the place was crowded. ස්ථානයේ සෙනඟ පිරී ගොස් සිටියා කියන අදහස. ස්ථානයෙහි සෙනඟ පිරීලා හිටියා කියන අදහස. Then it becomes a past tense sentence, right? The place was crowded. හරිද? එහෙනම් මෙතන cannot එක මොකක් වෙන්න ඕනද? could not. We could not go into the room. අපිට කාමරයට යන්න බැරි වුණා. එහෙනම් ඔන්න crowded කියන එක ගැන චුට්ටක් පැහැදිලි කරා. right. ඉස්සරහට යන් අපි කරගෙන මේ ටික ඔයාට එහෙනම් crowded කියන එකත් ආව පොඩ්ඩක් මීටර වුණා. Give me your school bag. එහෙනම් මට ඉස්කෝලේ බෑග් එක දෙනවද? එහෙම නැත්නම් would you rather sit here? Would you rather sit here? මෙයාව ඇදලා කියන්න ඕනේ would you rather
නේද? would you rather මේක ඇවිල්ලා rather කියලා අදිනවා. කොහමද අදින්නේ? rather. rather කියලා තමයි අදින්නේ. would you rather නේද? would you rather sit here? හොඳට බය නැතුව ඇදලා පුරුදු වෙන්න. would you rather sit here? මේ ඕ කියන්නේ හෝ කියන එක. හැමෝම ඒක නම් දන්නවා නේද? මේක තේරුම තමයි හෝ කියන එක. ඔයා මට ඉස්කෝලේ බෑග් එක දෙනවද? එහෙම නැත්නම් මෙතනින් වාඩි වෙනවද? අර මේ would දැමීමේ අවශ්‍යතාවය කුමක්ද මෙතනදී? කාට හරි කියන්න පුළුවන්ද? Can anyone say the duty of the word would? would වල මෙතන තියෙන ඩියුටිය මොකක්ද? මේ would කියන එක නා දාන්නේ මෙතන මේ ප්‍රශ්නයක්නේ අහන්නේ. ඔයා මෙතනින් වාඩි වෙනවද? ඔව්. විනීත ලෙස ඉල්ලීමක් කරන්න. yes විනීත ලෙස නේද? මේ අහන ඉල්ලීම විනීතයි ගොඩක්. would you mind කියන රටාව ගත්තොත් හරිද? would you mind if කියලා ඉංග්‍රීසි වල රටාවක් තියෙනවා. මේකෙන් අහන්නේ මෙන්න මේ වගේ ඒවා. would you mind if I took your pen? මෙතන ක්‍රියාපදය අතීත කාලයෙන් තියලා simple past tense එකෙන් තියලා මේ would you mind if කියන රටාව ගත්තාම would you mind if I took your pen? මං ඔයාගේ නේද? මං ඔයාගේ පෑන ගත්තට කමක් නැද්ද? මේක හරිම විනීත විදියට අහන ප්‍රශ්නයක්. කමක් නැද්ද කියන එක. would you mind if I took your pen? හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න would you mind if කියලා දාලා ඉවර වෙලා මෙතන තියෙන verb එක past tense එකෙන් තියලා ඔයාට ලස්සන questions හදන්න පුළුවන්. ඒව හරිම polite නේද? would you mind නිකමට අහලා බලන්න කාගෙන් හරි ඉංග්‍රීසි කතා කරන කෙනෙක්ගෙන් would you mind if I නේද? ask කියන ක්‍රියාපදය asked. would you mind if I asked you a question? මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? would you mind if I asked you a question? මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවට නේද? කමක් නැද්ද? කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් අඳුනන්නේ නැති අපිට පුළුවන් එයාගෙන් ප්‍රශ්නයක් අහන්න කලින් නේද? එහෙම අහන්න. ඉතින් එතකොට ඔයාගේ තියෙන විනීත බව ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක වගේ දේවල් ගොඩාරියක් ඒ අහන කෙනාට මේ ක්වෙස්චන් එක ලබන කෙනාට ඒත්තු ගැන්වෙනවා. නේද? if you use would you mind pattern then you can ask very polite questions from someone whom you don't exactly know. ඔයා නොදන්න කෙනෙක් හරියටම ගෙන් ඔයාට ප්‍රශ්න අහන්න මේ රටාව යොදා ගන්න පුළුවන්. එතකොට would වල ඩියුටි එක ඇවිල්ලා politeness එක මේ sentence එකට ඇතුළු කිරීම. හරිද? would you mind if verb එක අනිවාර්යෙන් මේ රටාවේ තියෙන්නේ කොයි විදියටද? simple past tense එකෙන් would you mind if කියලා දාලා ඉවරලා මම ඕන මේ රටාව ලියලා පෙන්නන්නම් උඩින්ම would you mind if plus verb එක past කියලා නිකන් තියන්න. මේ රටාවෙන් අහන්නේ කමක් නැද්ද කියන එක. would you mind if verb past. ඉතින් ඕන තරම් හදන්න පුළුවන්. ඔයාට කැමති තරමක්. if you are really interested in learning English then or to enrich කියන්නේ පොහොසත් කරගන්න අපේක්ෂා කරනවා නම් ඔයාගේ තියෙන අරමුණ ඔයාට පුළුවන්. you can form many sentences with this pattern. මේ රටාවත් එක්ක කොටාරියක් වාක්‍ය හදාගන්න පුළුවන්. අපි යන් ඉස්සරහට. ඉතින් මේ would වල තේරුම නම් අර විනීත භාවය would you rather sit here? ඔයා එහෙනම් මෙතනින් වාඩි වෙනවද? මේ rather කියන එකේ අදහස මෙතනදී ඇවිල්ලා අර වඩා වැඩියෙන් කියන අදහස. එහෙම නැත්නම් වැඩිපුර කියන අදහස. මෙතනින් වාඩි වෙන්න වැඩිපුර ඔයා මෙතනින් මේ වාඩි වෙනවද නැත්නම් අර ඒ වැඩිපුර කියන සිංහලට මේක ගන්න ඇත්තටම බැරි තරම්. අපේ භාෂාවට ගන්න බැරි අමාරු තරම්. කොහොමත් විනීතභාවය හංගවන question එකක් මේ තියෙන්නේ. Good morning, thank you Vikum. It's not too far.
අනේ විකුම් good morning ඇත්තටම මේක එච්චර මේ දුර නැහැනේ නේද පාසලට යන එක ගොඩාක් දුර නෑ too far කියලා කියන්නේ ගොඩාරියක් දුරයි කියන එක හැබැයි මෙතනදි කියන්නේ it's not too far ගොඩාක් දුර නෑනේ නේද මේ 2 කියන වචනය ගත්තට පස්සේ ගොඩාක් තේරුම් තියෙන එකක් මේක එක තේරුමක් තමයි අර අපි සාමාන්‍යයෙන් කියන අල්තයන්න හංගවන්න දානවා ඊට අමතරව මෙයාව පාවිච්චි කරන තව තැනක් තමයි කොතන්දිද ඕනමටත් වඩා කියන එක නේද කියන අදහස 2 වලින් එනවා මම දැන් පෙන්නන්න හදන්නේ මේ ඕනමටත් වඩා කියන අදහස එන හැටි අම්මා කියනවා නේද ඔයා දැන් ගානට වැඩි නේද පුතේ ඔයා දැන් ගානට වැඩි එහෙම කියලා කියනවා you are too much you are too much නේද නිකන් අර මේ ඕනට වැඩි කියලා කියන අදහස ගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් you are too much you are too much now එහෙම කියන නේද තමුන් දැන් ගානට වැඩි you are too much now නේද කාගෙන් හරි කාට හරි පුළුවන් ඔයාගේ අහන්න am I too much මං ගානට වැඩිද ටිකක් දඩබ්බරයිද කියලා තව කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන් ඕනනේ am I too much am I too much to you මං ඔයාට ගානට වැඩිද yes ඒ වගේම අපි හිතමු මෙහෙම එකක් තේ එකක් හදලා දෙනවා අම්මා just imagine that your mom gives you a cup of tea in the morning and you are not going to drink it mother asks you why don't you drink it කියනවා it is too hot it is too hot ඒක ඕනටත් වඩා රස්නේ අම්මා it is too hot to drink අම්මෝ බොන්න තරම් ඒක රස්නේ වැඩිනේ it is too hot to drink I can't මට නම් බෑ I can't drink it මට ඒක බොන්න බෑ it's too hot to drink පැහැදිලිද ඔයාට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ ලෙසන් එක යන අතරේ it's too hot නේද කවුරුරි තව කෙනෙක් කියනවා එළියේ ඇවිදින්න යන් කියලා කියනකොට කවුරුරි යෝජනා කරනවා සෙතිකට මේම සෙතික let's go to play cricket yes let's go to play cricket ඔයා කියනවා අම්මෝ මම කළුවේ it's too නේද it's too hot outside the classroom පන්ති කාමරයෙන් පිටත හරීම රස්නේ ඕනටත් වඩා රස්නේ it's too hot නේද outside the classroom I cannot come with you මට ඔයත් එක්ක එන්න බෑ ඉතින් මේ ලෙසන් එකක් කියලා කියන්නේ ළමයි ඔයා දන්නවනේ මේකේ තියෙන සිංහල තේරුම් ටික විතරක් කියලා දීලා වැඩක් නැහැ ඒ වයින් හැදුණු තව පද අරගෙන ඒවා කඩලා බින්දලා පොඩි කරලා මිරිකලා තව ගන්න පුළුවන් දේවල් ඔක්කොම අරගෙන යනකොට තමයි knowledge එකක් හැදෙන්නේ ඉතින් I know that you know something and I want to make you a genius by spreading the things or the facts that you already know we can drag it අපිට ඒක අදින්න පුළුවන් ඔයා දන්න knowledge එක රබර් එකක් වගේ ඇදලා වැඩි කරගත්තොත් super knowledge එකකට එනවා it's too hot outside think if someone asks you a question about this word then you know to explain it now you know how to explain it and what the meanings are then to කෙනෙක් ගත්තාම නිකන් ඕනවට පාවට නෙමෙයි now you exactly know මේකේ තියෙන තේරුම් දෙකක් මම කවර අල්තා යන්න ගන්න එක මේ අල්තා යන්න ගැන චුට්ටක් කියන්නම් මෙන්න මෙහෙම හරිද කවුරු කියනවා මෙහෙම I love you too නේද ඔහොම ඇහිලා තියෙනවනේ ඒ වගේම මේ me too ඔහොම ඇහෙනවා කතා කරද්දී අර මාත් කියන අදහස ගන්න කතා කරද්දී ඇහෙනවනේ මේ 2 කියන අදහස අල්තා යන්න ගන්න පාවිච්චි කරනකොට මේ අල්තා යන්න ගැනීම පිණිස ඉංග්‍රීසි වල පාවිච්චි කරන තව පද තියෙනවා as well කියන එක හරිද ඒ වගේම also කියන එක right මේ අල්තා යන්න ගන්නම පාවිච්චි කරන තව වචන දෙකක් තමයි මම මේ කිව්වේ
හරිද? මේ තුන් දෙනාම ඌමත් පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදියට නේද? My father also helped them. මගේ තාත්තත් ඔවුන්ට උදව් කළා. නේද? මගේ තාත්තත් ඒගොල්ලන්ට උදව් කළා. මගේ තාත්තත් එයාලට උදව් කළා. දැන් මේක ගත්තොතින් my father also කියන්නේ මගේ තාත්තත්. සාමාන්‍යයෙන් මේ also කියන එක subject පදයක් එක්ක තමයි යෙදෙන්නේ. නේද? ගොඩක් ඔයාලට අඳුර ගන්න පුළුවන් my father also. ඒතර subject එකත් එක්ක තමයි ආ යෙදෙන්නේ ගොඩක් වෙලාවට. හරිද? තව එකක් කියන්නම්. I also, right? I also loved music. මමත් සංගීතයට කැමති වෙලා හිටියේ. කියන්නේ මමත් ඉස්සර දෙයක් ගැන මේ කියන්නේ I also loved music but now I don't. දැන් නම් මම ඒකට කැමති නෑ කියන එක නේද? I also agree with you. මමත් ඔයත් එක්ක එකඟයි. මමත් ඔයත් එක්ක එකඟයි. දැන් ඔය අල්තා යන්න ගන්න also දාන හැටි නේද? පැහැදිලි? right. take this කියන්නේ මේක ගන්න නේද? take this as well. මේකත් ගන්න. right? මේකේ තේරුණා මේකත් ගන්න. අර අල්තා යන්න තේරෙනවද? ගන්න. take this as well. මේකත් ගන්න. keep this advice as well. මේ උපදේශත් ගන්න. right? මේ උපදේශත් ගන්න. කාට හරි වට කියන්න ඕන නම් මේ උපදේශත් ගන්නවා. take this advice as well. නේද? මේ ඕනනම් piece of advice කියන්නත් පුළුවන් තනි උපදේශක් නිසා. මේ උපදේශත් ගන්න. take this piece of advice as well into your life. නේද? බලන්න මම කරන වැඩ මේකේ. කතා ස්ටෝරි එකක් කියම ඉංග්‍රීසි වලින් කියවනකොට said mother අම්මා කිව්වා. take this piece of advice as well into your life said mother අම්මා කිව්වා. right? ඔන්න ඔය විදිහට තමයි සෙට් වෙන්නේ. මම නිකන් ඒ ටික කියලා දුන්නේ අමතර දැනුමක් ගන්න ඔයාට. ඊළඟට මේ just කියන වචනය මම මේ පොඩි පොඩි ඒවා එකින් එක විච්ඡේදනය කරලා කියලා දෙනවා. right? just මේ just කියන වචනේ ඇවිල්ලා ඉංග්‍රීසි වල හරිම සුන්දර වචනයක් නේද? ඔව් just කියන වචනේ ගැන චුට්ටක් පැහැදිලි කරන්න හදන්න. ඉතින් ඔයාලට ෂෝට් නෝට් එක ඔය එක එක අමාරු දේවල් පැහැදිලි කරගන්න එකයි වැදගත්. පොතේ පාඩමක් කරන්න ඒකට. මේ just කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි ළමයි සාධාරණ කියන එක. හරිද? සාධාරණ කියන එක reasonable කියන එකට exact meaning එකක් තමයි just කියන්නේ. ඊට අමතරව මෙයා පාවිච්චි කරනවා මොකටද? අර අපි කියන හුදෙක් කියන අදහස ගන්න. නේද? නිකමට කියන එක. පැහැදිලිද? හරි. එහෙනම් මම ඔයා දාලා සාධාරණ කියලා කියන එක ගැන චුට්ටි කතාවක් කියන්නම්. he is a just king. ඔහු කරුණාවන්ත රජතුමෙක්. බලන්න මෙතන just කියන එකේ තේරුම තමයි සාධාරණ නේද? I am a නේද? I'm a just boy. මම සාධාරණ පිරිමි ළමයෙක්. නේද? I'm a just boy. හරිද? එතකොට මේ සාධාරණ කියන අදහස තමයි මෙතන තියෙන්නේ නේද?
හැබැයි ඔයා හිතන්න මේ සෙන්ටෙන්ස් එකම පොඩ්ඩක් මම වරහන් ඇතුලේ ලියනවා මෙන්න මෙහෙම. I am just a boy. එතකොට තේරුම සහ මුලින්ම වෙනස් වෙනවා. ඔය වරහන් ඇතුලේ තියෙන එකේ තේරුම ගොඩාරියක් වෙනස් වෙනවා. He is just a king. ඔහු නිකම්ම නිකං රජෙක්. මේකේ තේරුම. නිකම්ම නිකං කියන එක. ඔහු නිකම්ම නිකං රජෙක් විතරයි. අන්නේ අයිඩියා එක එන්නේ. ඔහු නිකම්ම නිකං රජෙක්. ඔහු නිකම්ම නිකං රජෙක්. පැහැදිලිද? ඔහු නිකම්ම නිකං රජෙක්. He is just a king. හරිද? ඕනයි ලියා ගන්න. I am just a boy කියලා කිව්වොත් බලන්න පොඩි වෙනසක් තියෙනවා. වරහන ඇතුලේ තියෙන එකේ තේරුම තමයි කවින් කියන බලන්න ඒකේ තේරුම. I am just a boy. What is the meaning? මම නිකම්ම නිකම් පිරිමි ළමෙක්. Very good. මම නිකම්ම නිකම් පිරිමි ළමයෙක් කියන අදහස. මම නිකම්ම නිකම් පිරිමි ළමයෙක්. නේද? නිකන්ම නිකන් අන්න රයිට් ඒ වගේ එකක්. නිකම්ම නිකම් පිරිමි ළමයෙක්. මම නිකම්ම නිකන් පිරිමි ළමයෙක්. නිකම්ම නිකම් පිරිමි ළමයෙක්. I am just a boy. Right? I am a just boy කියන්නේ මම සාධාරණ පිරිමි ළමයෙක්. I am just a boy කියන්නේ මම නිකම්ම නිකම් පිරිමි ළමයෙක්. එහෙනම් හුදෙක් සාධාරණ කියන අදහස ගන්නත් අපි ඒ වගේම නිකමට කියන අදහස ගන්නත් අපි මේ just පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට with sentences that you hear when native speakers speak, you can catch up some sentences with the word just. I will write more examples here. I just came. Man නිකං ආවේ. I just came. I just came to meet. I just came to meet you. Man නිකං ආවේ හම්බ වෙන්න. ගෙදරකට ගිහිල්ලා you knock the door and then your friend opens the door. After that you can say I just came to meet you. මම නේ නිකං ආවේ අනේ ඔයාව හම්බ වෙන්න. පැහැදිලිද? මම මේ නිකං ආවේ. මම මේ නිකං ආවේ අනේ. මම ඔය ඉතින් අර කතා කරන විදියටම ලියලා පෙන්නනවා ඔයාව හම්බ වෙන්න. අනේ කියන කැලලට වෙනම එකක් දාලා එහෙම ඕනේ නෑ. හරිද? I just came to meet you. I just tried. මම නිකන් මේ පොඩ්ඩක් උත්සාහ කරා. මම මේ නිකන් නේද? මම මේ නිකන් උත්සාහ කළා. අපි හිතමු සෙතික කොහේ හරි පිහාටු දෙකක් ගැට ගහගෙන රයිට් බ්‍රදර්ස් වගේ යා පියාඹින්න උත්සාහ කරනවා. එතකොට යාළුවා ඇවිල්ලා අහනවා නඳුන් හරි කවින්ලා හරි සෙට් ටීම් එකේ කවුරු හරි අහනවා hey man what are you doing, are you crazy? Then you can say මම මේ නිකන් උත්සාහ කරනවා. මම මේ නිකන් උත්සාහ කරනවා. I know that this will not become a reality. This will not become a reality. I just try. මම නිකන් මේ උත්සාහ කරනවා. නේද? I just try. I just try this. මම මේක මේ නිකන් try කරලා බලනවා. I just try this. එහෙනම් just කියන එකේ තව තේරුමක් දැන් ඔයාට එන්න ඇති මේ නිකන් කියන අදහස. නේද? කවුරු කියනවා මේමන් just do it. Just do it man. අනේ මිනිස්සයෝ just do it. එක කරනවා මිනිහෝ just do it man. හරිද? ඉතින් කතා කරද්දී commands දෙනවා මේ වගේ. Hey just do it man. Just do it. Do it. Just do it dude. Dude කියලා කියන්නේ යාළුවා dude. ඉතින් මේක අවිල්ලා කටව හරි තියෙන එකක්. Just do it. නිකන් ඔක අතහැරලා දාන්න තු කරනවා මිනිස්සයෝ. Just do it. Dude don't give up. නේද? අතාරින්න එපානේ. Just do it. Don't give up. මම දන්නේ දරුවනේ ඔයාලට නීරසයිද කියලා. ඉතින් මං හිතන්නේ මේක තමයි බෙස්ට් මෙතඩ් එක.
අපිට පොතේ හම්බ වෙන කොටහක් අරගෙන ඒක පුළුල් කරලා සංකීර්ණ කරලා ඒකේ හරහා ඉගෙන ගන්න තියෙන දේවල් ඔළුවට දාගන්න එක තමයි ලෙසන් එකක් කියලා කියන්නේ. ඉතින් නැතුව අපිට පාඩමක් විදියට මේක ඉවර කරලා පටස් ඒක ඉවරයි ඇක්ටිවිටි ටික වණ්ඩ ඒකත් ඉවරයි හරි දැම්ම උත්තර ටිකක් දැම්ම ඒක හරිම සාම්ප්‍රදායිකයි. ඇවිල්ලා ලර්නින් කියලා කියන්න ඕනේ මේ සිස්ටම් එකට. ඉතින් මට වගේ රියැක්ෂන් එක අනිවාර්යෙන් කියලා තියන්න ඒකට ඉන්ටරෙස්ටිංද නැද්ද කියන එක. ඔයාලා මොනවාරි චේන්ජ් එකක් ඕනි නම් කියන්න මට I will surely do it. ඒ වගේ එකක් අචින්ත I dude කියලා කියන්නේ අර මචං බං කියන වගේ නිකන් අර ඉතාම ඉන්ෆෝමල් එහෙම නැත්නම් අවිධිමත් මිත්‍රශීලී එකක් යාළුවෝ අතර විතරක් තියෙන එකක්. You can never use the word dude for a teacher or a person who is elder to you or to your brother. Never use this word to your brothers or to your relations, but you can use this one with your peer groups. මේක දාන්න පුළුවන් නේද? කියන්නේ සමවයස් peer group කියලා කියන්නේ සමාන වයසේ කට්ටියට එතන same age groups වල කට්ටියට dude කියලා කතා කරන්න පුළුවන්. Hey dude come here නේද? ඇමිගෝ කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් ආපු වචනයක්. ඇමිගෝ කියලා කියන්නේත් නිකම්ම නිකන් අර යාළුවා කියන අදහසම තමයි. ඇමිගෝ ඒවා ඉංග්‍රීසි වලට ආපු වචන. ඒ නිසා බය වෙන්න එපා. ඒක ඉංග්‍රීසි වචනයක් තමයි. හැබැයි මේවා ඉන්ෆෝමල්. පොත් කියවද්දි ෆිල්ම්ස් බලද්දි එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් මොනවාරි channels බලද්දි you will meet these words, not the word friend. friend කියලා කතා කරන්නේ ගොඩක් වෙලාවට ඉන්දියන් කට්ටිය. කොහෙද නේපාල් බංග්ලාදේශ් sorry right ඉතින් ඒ රටවල් වල කට්ටිය නම් ගොඩක් වෙලා hey friend එහෙම කියලා කතා කරනවා but ගොඩක් නේටිව් අය මේ වගේව තමයි දාන්නේ. ඉතින් අපි හිතනවා ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා. යම් පල්ලෙහාට sure නේද? by the way කාටද කියන්න පුළුවන් මේ by the way කියන එක පොඩ්ඩක් explain කරලා දෙන්න පුළුවන් කාටද? by the way for what we use the word by this one. මේක දාන්නේ මොකටද? ඒක නෙමෙයි කියන වගේ idea එකක් ගන්න නේද? buddy කියන එකත් ගන්න පුළුවන්. yes buddy කියන්නේ යාළුවා කියන එක. දෙන්නේ කතා කර ඉන්නවා. two people are discussing something personal or something that's not personal. Some two or three or a group of friends are discussing something, but one of them needs to change the topic. To change the topic මාතෘකාව වෙනස් කරන්න ඔන්න ඔය විදියට by the way කියලා කතාවක් වෙනස් කරන්න පුළුවන්. to change the topic නේද? මේ ඒක නෙමෙයි. ඔයා දන්නවද ආන් මේ විදිහේ මාතෘකාව වෙනස් කිරීමක් කරන්න පුළුවන්. You are talking about a cricket match which was held yesterday or in the past, but there is someone who is not interested in speaking of cricket. Then he needs to change the topic that they were discussing. Then that person may ask, hey, by the way, did you watch the wrestling match yesterday? I'm not interested in cricket. I am interested in wrestling. I love John Cena and other players, right? By the way කියන එක දාලා ඉවර වෙලා you can say something different. You can add something different to a discussion, to a conversation, right? To a dialogue between friends or people. ඉතින් change කරන්න තමයි topic එකක් by the way කියන එක දාන්නේ. Did you manage to find facts? මෙන්න මෙයා හරීම වැදගත්. Did you manage? මේ ගැන වෙනම කියලා දෙන්නම් දැන්. මේ manage කියන එක්කෙනා ඇවිල්ලා verb එකක් නේද? ඇවිල්ලා manage කරනවා කියන්නේ හැමෝම දන්නවා මේක පදනම් කරගෙන manage
මැනේජ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නම් ළමයි දන්නවා කළමනාකරණය නේද? මගේ සිංහල අකුරු නම් කළම යන්න වැරදි ඇති නයන්න කළමනාකරණය කළමනාකරණය කරනවා කියන අදහස. මැනේජ් කරනවා. I can manage it. මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. කළමනා කෑල්ලක් නැතුව හිතුවොත් අපි මේක ඇත්තම තේරුම මම ඔයාට හිතට දැනෙන තේරුමක් කියන්නම්. මේ අර කරගන්නවා වගේ අදහසක්. මේක මම දෙන අදහසක් හරි කරගන්නවා. කවුරු කියනවා මේක මට ඒක කරගන්න පුළුවන් අනේ. මට ඒක කරගන්න පුළුවන් අනේ. දැන් අම්මා කියන පුතේ වාට ඒක කරගන්න පුළුවන්ද තනියම ඔය වැඩේ? නේද? Can you do it? Can you manage it? do කියන එක නැතුව අපි manage කියන එක දාලා ඇහුවොත් ඔයාට පුළුවන් කියන්න yes yes I can manage it. කියන්නේ මට ඒක කරගන්න පුළුවන්. අනේ කෑල්ල මම නිකන් දාන්නේ මේක පොඩි අර තාත්වික ගතියක් එන්න ඕන නිසා. I can manage it. Don't worry mom. අම්මා දුක් වෙන්න එපා. නේද? Don't worry mom. අම්මා දුක් වෙන්න එපා. මට ඒක කරගන්න පුළුවන්. I can manage it. නේද? ඔයාට අහන්න පුළුවන් තව කෙනෙක්ගෙන් can you manage your work? ඔයාට ඔයාගේ වැඩ කරගන්න පුළුවන්ද? තනියම alone කියන්නේ මොකද්ද ශානුක? තනියම. හරිද? ආකාශයෙන් ඉන්නවනේ. ආදිත්‍ය හැමෝලම ඉන්නව නේද? හරි. දිහාන් yes pal කියලා කියන්නේත් මිතුරා කියන එක. I can hold it. Yes අචින්ත that's also correct. ඔයාට ඕන ප්‍රශ්නයක් මේකෙන් අහලා තියන්න පුළුවන්. මම ඒවා චෙක් කරලා answers දෙනවා. Did you manage? ඉතින් මේක ගැන කියනවා නම් manage කියන වචනේ චුට්ටක් ලියලා ඕනනම් ඔයාට මේ short note එක add කරගන්න පුළුවන්. මේ short note collection එකක් විදිහට හදලා ඔයාට පුළුවන් ඕනනම් ඔයාගේම grammar book එකක් නිර්මාණය කරගන්න. දැන් පොඩි ළමයි නෙමෙයි නිකන් මේම කියලා note එක ලියන්න. Did you manage to find කියන කැලෙන් තමයි මේක ගත්තේ. Can you manage your work alone? Go to the kitchen. Meet your mother. One day, just ask this. Can you manage your work alone, amma? අම්මේ වාට තනියෙන් වාගේ වැඩ කරගන්න පුළුවන්ද? I never imagined. මං කවදාවත් අනුමාන කරේ නෑ, හිතුවේ නෑ. I never imagined. මම කවදාවත් හිතුවේ නෑ. That you have a lot of work to do. මං කවදාවත් හිතුවේ නෑ ඔයාට මෙච්චර වැඩ තියෙනවා කියලා කරන්න. Can you manage your work alone? I wonder. මම පුදුම වෙනවා. හරිද? ඉතින් මේ manage කියන කොහොම යෙදුනට ඔයිට අමතරව තව එක භාවිතයක් තියෙනවා. ඒක ඇවිල්ලා grammatical usage එකක්. මෙතන තියෙන්නේ අන්න ඒක. දැන් මං කියන්න හදන්නේ නේද? අන්න ඒ ගැන. ඉංග්‍රීසි වල තියෙනවා could කියලා වචනයක්. could. හැමෝම දන්නවනේ can වල past tense එක විදිහට පාවිච්චි කරන එක. මේකේ තේරුම තමයි සාමාන්‍යයෙන් ගත්තොත් පුළුවන් වුණා කියන එක යමක්. හරිද? as an example I could go. මට යන්න පුළුවන් වුණා. ඔන්න ඔය වගේ දේවල් මේකෙන් කියන්න පාවිච්චි කරනවා. මේක ගත්තම හරිද? කවුරු කියනවා you could ඔයාට පුළුවන් වුණා you could win. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වුණා you could win the match. ඔයාලට මැච් එක දිනන්න පුළුවන් වුණා. මේ sentence එකේ තේරුමනේ you could win the match. ඔයාට තරගය දිනන්න පුළුවන් වුණා. දැන් මම මේක ගත්තොත් මේම ලිව්වොත් you could win the match. මම මේකට yesterday කියන වචනේ add කරනවා නම් you could win the match yesterday කියලා කිව්වොත් මේකේ පොඩි අවුලක් එනවා. මෙන්න මේ විදිහට yesterday වගේ ඒවා නේද? ඕනනම් තව කියන්න last week. මෙන්න මේ capital වලින් ලියලා තියෙන වගේ time expressions මේවට කියන මොනවා කියලාද? කාලය හඟවන පද. අතීත කාලය හඟවන පදයක්. could එක ඕම තියන්නේ නෑ සාමාන්‍යයෙන්. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ could වෙනුවට
මෙහෙම කුඩ් එක දාලා තියන්නේ නැහැ. එතකොට මේක අපි වැරදි කියලා තමයි සලකන්නේ. නමුත් ඉතින් ඉංග්‍රීසි වල නීති රීති කියන ඒවා එහෙම නෙමෙයි වෙනස් වෙනවා. නේද? එතකොට අපි මේ කුඩ් වෙනුවට මොකක්ද දාන්නේ? You managed to win the match yesterday. එහෙම තිබ්බොත් හරි. එහෙනම් කුඩ් වලට ආදේශකයක් විදියට right කුඩ් වෙනුවට අපිට managed කියන එක අතීත කාලයෙන් දාලා මේම sentence එක හදන්න පුළුවන්. එහෙනම් කුඩ් වලින් අපිට වාක්‍යයක් හදද්දී time expression එකක් past tense එකට දාලව තියන්නේ නැහැ. එහෙම නොතියා එහෙම තියන්න අවශ්‍යයි නම් if you want to keep a time expression at the end of our sentence or at the beginning or at the end or anywhere, we must remove could. Instead of could, we can keep the word managed. Managed, not managed. You managed to win the match yesterday. පැහැදිලිද? එතකොට අර නිකන් can වල could වලට ආදේශකයක් විදිහට දෙනවා. එතකොට ඕකම අහන්න පුළුවන් මට question එකක් විදිහට did you manage to? did කියන එක මුලට ගත්තාම manage වෙනවා අරක. Did you manage to win the match? ඉතින් could වෙනුවට මේක දාලා කතා කරනවා කට්ටිය. එතකොට ඔයා මේක හදන්න යන්න එපා. කලමනාකරණය කරනවා කියන සිංහල තේරුම ඔළුවේ තියාගෙන මේක සිංහලෙන් කියවන්න ගත්තොත් මේක ට්‍රාන්ස්ලේට් කරගන්න බැලුවොත් ඔයා කොයි වෙලාවක හරි එතකොට ඔයාට ඒක එපා වෙනවා. නියම රසය එන්නේ නැහැ. නේද? චුයින් ගම් එකක් හපනවා නම් කව එක ගලවලා එපා ඒක හපන්න. ඉටි කොලෙත් එක හපලා ගත්තාම රසයක් නැහැ. ඒ වගේ තමයි මේකේ හරියට තේරුම විතරක් එක තේරුමක් ඔයා දැනගෙන පාඩම් කරගෙන මැනේජ් යනු කලමනාකරණය කරනවා කියන එක හිතාගෙන මේකට සිංහල තේරුමක් දීලා මේක මීනින් එක ටෝටල් මීනින් එක ගන්න ගියාම මේ සෙන්ටෙන්ස් එක එපා වෙනවනේ. දැන් මැනේජ් කියන එකේ ඔයා එක තේරුමක් දැන් දන්නවා. පුළුවන් වුණා කියන අදහස. පුළුවන් කියන අදහස මැනේජ් කියලා කියන්නේ did එකත් එක සෙට් වුණාම මේ past tense එකෙන් ගත්තාම manage to කියන එක. Did you manage? මේ වෙවිලා simple present simple past tense සරල simple past tense එකක් මේක. එහෙනම් manage කියන කතාව මෙතන තියෙන්නේ did you manage to find facts? තොරතුරු හොයන්නට ඔයාට පුළුවන් වුණාද කියන එක තමයි මේ අහන්නේ. නේද? FIND find කියලා කියන්නේ හොයනවා කියන එක. facts කියන්නේ කරුණු කියන එක නේද? දැන් මම ඔයාලට සමහර තව ටිකක් කියනවා වචන ටිකක් vocabulary improve වෙන්න. නේද? දැන් මෙතන තියෙන facts. facts කියලා කියන්නේ මොනවද? කරුණු. නේද? facts කියලා කියන්නේ කරුණු කියන එක. දන්නේ නැත්නම් ඕනනම් ලියා ගන්න. එවිඩන්ස් කියන මොනවද? සාක්ෂි නේද? කරුණු නිකම් මේ වචන එක හා සමාන වගේ නිසා කරුණු නේද? ඊළඟට ගත්තොත් තව එකක් මම දෙන්නම්. details හැමෝම මේක නම් දන්නවනේ. details කියලා කියන්නේ විස්තර කියන එක නේද? මේවා ටිකක් එක හා සමානයි. ඊළඟට ගත්තොත් හැමෝම දන්න තව එකක් information. ඒ කියන්නේ මේ තොරතුරු කියන එක නේද? තොරතුරු කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ information කියන එක. ඕනේ අය ලියා ගන්න. හරිද? facts කරුණු, evidence, details, information, yes ගිහන් data. ඒ වගේම එකක්. data කියන්නේ දත්ත කියන එක නේද? data. දත්ත. data analyze කරනවා කියලා කියන්නේ දත්ත විශ්ලේෂණය කරනවා. data. නේද? data. තව දෙන්නම්.
මේක මොකක්ද කියලා බලයි. ins and outs. නේද? whereabouts මම මේ වචන සෙට් එකක් දෙන්නේ නිකන් වචන සෙට් දැනුම පුළුල් කරන්න. ins and outs කියලා කියන්නේ මොනවද? විස්තර කියන එකම තමයි ඒක. දැන් ගන්නකෝ ins and outs කියලා කියන්නේ කෙනෙක්ගේ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු කියන එක. ins and outs විස්තර වගතුග අන්න රයිට් සිංහල වචනයක් වගතුග හරිද. don't go to find ins and outs of other people. එක මිනිහාගේ වගතුග හොයන්න නැතුව ඉන්නවා ළමයෝ. don't go to find ins and outs of other people. whereabouts කියලා කියන්නේත් නේද ආගිය තොරතුරු විස්තර කියන එකම තමයි whereabouts. I don't need to find whereabouts. තනි වචනයක් විදිහට යන්නේ whereabouts. හරිද? where කියන එකට about කියලා එදිලා s එකක් එදිලා තියෙන්නේ. හරිද? ඔයාලට පේනවා මම මේක මෙහෙම කැඩුවොත් whereabouts කියන එක. හරිද? but we don't need to distract the word. අපිට මේක තියන්න ඕන තනියෙන් එක තැනක whereabouts. ඒ කියන්නේ වගතුග විස්තර කියන එකමයි. right. මම මේක මකනවා දැන්. ඕක දුපයස් කියන්න right answer. ඉතින් මේ facts find කියලා කියන්නේ ඉතින් හොයනවා කියන එකනේ. හැමෝම දන්නවා මේ හොයනවා කියන එකේ තේරුම නම්. ඒක වෙන කියන්න ඕනේ නැහැ. find වලට සමාන වචන similar words තමයි මොනවද? හොයනවා කියන එකට සමාන වචන. මොනවද සමාන වචන? කඩද කියන්න පුළුවන්. come on without checking in the internet you can say මොනවද? seek හොයනවා. yes look for හොයනවා. come on ලියන්න search හොයනවා නේද? find ඒක තියෙන find හොයනවා. find out කියන්නේ හොයා ගන්නවා කියන අදහස phrasal verb එකක් නේද? හොයා ගන්නවා. අනිත් එකේම තේරුම් find හොයනවා. එහෙම තියෙන ඕවෙන් ගන්න පුළුවන්. හරිද? come on discover observe very good. කවීනු දුන්නා. looking for කියන එක ඇවිල්ලා චින්ත yes look for for චමත් ගී අකුරක් වැඩියෙන් වැදිලා තියෙනවා. look for හරිද? ඉතින් අපි හිතමු මේ look for කියන එක ගත්තොත් මේව කෙනෙක් කියනවා මේ විදිහට I am continuous එකෙන් ලියනවා නේද? එතකොට ඉතින් ing දාන්න ඕනේ. I am looking for a job. මම රස්සාවක් හොයනවා. හොයමින් ඉන්නේ නේද? කලින් හරි අහන්න පුළුවන් have you ever looked for a good job? ඔයා කවදා හරි හොඳ රස්සාවක් හොයලා තියෙනවද? have you ever looked for a good job? මේක ඇවිල්ලා present perfect tense එකකින් අහන්නේ. search find out නේද? find එකයි find out එකයි අතර පොඩි වෙනසක් කියලා කියනවා. find කියන්නේ හොයන්න හොයනවා කියන එක. මේක හොයා ගන්නවා කියන අදහස. ඉතින් පොඩි තේරුමේ වෙනසක් උත් තියෙනවා. නේද? අපි යන් ඉස්සරහට. debate for the debate next week. ලබන සතියේ තියෙන විවාදය සඳහා. නේද? for කියන එකේ එක තේරුමක් තමයි මේ තියෙන්නේ. ඔන්න ඕව තමයි දැනගන්න ඕන. එකක් මොකද්ද? සඳහා කියන එක. හරිද? for වල එක මීනින් එකක් තමයි සඳහා කියන එක. තව තේරුමක් තියෙනවා මොකද්ද? තිස්සේ කියන එක. මෙන්න මෙහෙමයි. මෙතනදී නම් මේ සඳහා කියන එක තමයි for වලට දීලා තියෙන්නේ. ඒ නිසා මම තිස්සේ කියන එක මකනවා. හරිද? for the debate.
උදාහරණ විදියට I will write here more examples. I will work for your නේද team. මං ඔයාගේ කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම සඳහා වැඩ කරන්නම්. I will work for your team. I will work for your team. මං ඔයාගේ කණ්ඩායම වෙනුවෙන් වැඩ කරන්නම් කියන එක. එතකොට මේ සඳහා කියන එක නේද? I can die for you. මට ඔයා වෙනුවෙන් මැරෙන්න පුළුවන්. කවුරුද මේ ෆිල්ම් වල වගේ යන ඩයලොග්ස් මම මේ කියන්නේ හරිද වෙන මොකුත් අරක දෙයක් නෙමෙයි. I can die for you. පුතෙක් කියනවා තාත්තා වෙනුවෙන්. අන්න right. I can die for you. මට පුළුවන් ඔබ වෙනුවෙන් මිය දෙන්න පියාණනි. Father, I can die for you. නේද? හරි. ඊට පස්සේ මේ සඳහා කියන එකට අමතරව දැන් මම කියන මේ මල ඔයා සඳහායි. This flower is for you. මේ මල ඔයාට. මේ මල ඔබ සඳහායි. This flower is for you. නේද? බර්ත්ඩේ එකට අක්කට හරි නංගිට හරි දීලා ගවුමක් this frock is for you. මේ ගවුම ඔයා වෙනුවෙන් ඔබ සඳහායි. නේද? please කියලා දැන් මම කමාවක් දාන්න ඕනේ අනිවාර්යෙන්. please take it. කරුණාකරලා ඒක ගන්න. this frock is for you. please take it. නේද? එනම් මේ සඳහා කියන අදහස ලබා ගැනීම පිණිස for යොදනවා. මම ඒ ටික මකනවා දැන්. හරිද? ඊට අමතරව for කියන එක යොදා ගන්නවා අපි තව තැනකදී. මං කලිනුත් කිව්වා 30 කියන අදහස. නේද? 30. මෙන්න මේමයි. I have worked there for 7 years. මං එහි අවුරුදු 7ක් තිස්සේ වැඩ කරලා තියෙනවා. හරිද? මම එහි අවුරුදු 7ක් තිස්සේ වැඩ කරලා තියෙනවා. හරිද? මම මේ ලියන ටික ලියාගන්න. අපේ තාත්තා ඔයාගේ කාර්යාලයේ right ලියාගම් බලන්න. ලියලා මං අහන කෙනා කියන්න ඕන හොඳේ. අපේ තාත්තා ඔයාගේ කාර්යාලයේ අවුරුදු 5ක් තිස්සේ වැඩ කරලා තියෙනවා. Number 3. ඔයාට පුළුවන් chat එකට දාන්න. මේ සාමාන්‍ය ප්‍රායෝගිකව කතා කරන දේවල් නේද? දේවල් වලට ඇහෙන දේවල් ඉස්කෝලේදී ඇහෙන දේවල් මේ සාමාන්‍ය ඉදිරියට අපිට හම්බ වෙන කතා කරන දේවල් right? මේ ෆේක් දේවල් නැතුව මම ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් ඇහෙන දේවල් තමයි ගන්නෙ. නරක හොඳද එහෙම එකක් නැතුවට මේක කියලා දෙන්න ඕනි වෙන්නේ. ඔයාලට පුළුවන් අංක 1 මොකද්ද? sorry number 2 and number 3 and number 4 ලියන්න මේ විදිහට.
හරි. දැන් බලන්න මෙන්න මේක. හරි මම දැන් උත්තර ටික කියවන්නයි යන්නේ ළමයි දීපුවා. අන්තිමට මම මගේ ආන්සර්ස් ටිකත් දෙන්නම්. ටෙන්සස් පුළුවන් ද කියන එක මට අල්ලගන්න තමයි ඕම ටිකක් දුන්නේ. චමත් අහලා තියෙන හොඳ ප්‍රශ්නයක්. එතනට have been දාලා ing දාන්න නැත්තේ ඇයි කියලා මම කියන්නම්. හරි. චමත්ගේ ආන්සර් එකට මම උත්තරේට මේ ක්වෙස්චන් එකට ආන්සර් එකක් කියන්නම් හේතුව මොකක්ද කියලා අහපු එක. Our dad have worked in your office for 5 years. අපේ තාත්තා මගේ තාත්තා father දාන්න හොඳ. My father have worked. My father නම් රශීද have the has the එන්නේ. Our father have the had the අචින්ත. තාත්තා ගුවන් බහුවචනයිද? රයිට් ගිහාන් ඉන්නව නේද ක්ලාස් එකේ? ඔව් සර්. රයිට් ගිහාන්ට ජොයින් වෙන්න බැරි වෙලා තිබ්බ ගිහන්නේ අවුරුදු නේද වා ග්‍රේඩ් 11 වලට ආවේ? ඔව් සර්. හරි හරි. ඔයා මේ කවුද අපේ ඉෂාන් ප්‍රවීන්ගේ යාළුවනේ? මල්ලි. ඔයා මල්ලිද එයාගේ? ඔව්. එයාගේම මල්ලිද? මාමගේ පුතා. ඉෂාන් මගේ හොඳ ස්ටුඩන්ට් කෙනෙක්. යට එයා තමයි කිව්වේ. හරි ගිහාන් මොනවා හරි තිබ්බොත් අහන්න අනිවාර්යෙන් හොඳද? මහින්ද කොලේජ්නේ තින්නේ? yes. right very good. මොනවා හරි බැරි දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන් මම මේ ආන්සර්ස් චෙක් කරන ගමන් ඉන්නේ හැමෝගෙම ආදිත්‍යගේ හැඩ් කියලා දාලා තිබ්බා නේද? බලමු අපි නිමල් ඇයි හැමෝම ළමයි කවින් මොකද මේ එන්න අකුර සිම්පල් ලියලා? months කියලා ලියනකොට මොකද t අකුරට පස්සේ h අකුරක් නැත්තේ? දෙවෙනි එකේ කලබලෙන් ලියන්නේ නැහැ. he simple ලියලා. අපි කොහරි යනකොට when we go somewhere if we drive a vehicle we must and it is a duty to us to turn the signal lights on for the side that we are going to turn the vehicle. අන්න ඒ වගේ අතුරු පාරක ගියත් වාහනයක අපි සිග්නල් දාන්න පුරුදු වෙන්න ඕනි වගේ even when you write something just keep it in your mind to start a sentence with a capital letter and to keep what? The full stop at the end of a sentence. මං ඊපොදේ තේරෙන්න ටික හිතනවානේ වාක්‍යයක් පටන් ගන්නකොට කැපිටල් අකුරකින් පටන් ගන්න නිකන් ලිව්වත් ඒ වගේම full stop එකක් තියන්න. Because you know in the A level exam, I mean advanced level exam, there is a sentence which can be seen at the top corner of the page or the paper. It says මොකක්ද කියන්නේ? දෙන්න එපා ලකුණු මොනවට කියලාද? question mark එක, කමාව, full stop එක, capital letters නැත්තම්. ඒ නිසා you can write very good ideas for your essays, but your essay will be discast. Right? ඒක discard කරලා දානවා. විසික් කරලා දැම්මා වගේ වෙනවා. ඔයා මේ writing mistake තියාගත්තොත්. බලමු හරිද? මං කියන්නම් අන්තිමට. ආයිස් ටිකක් ලියලා our father have worked කියලා. ගෙදර බලන්න තාත්තා තට්ටුව කතා කරලා බලන්න තාත්තා ප්ලූරල්ද කියලා ඒක වචනද කියලා මේ have ලියන්නේ නැහැ. our father නම් present එකේ නේ has එකේ පැසෙට් වෙන්නේ නේද? බලමු. Nimal has been suffering for 3 months. ගුණපාල කවින් ආයි ලියලා ගුණපාල G අකුර simple has been helping us. Alright. For few years helping double L right එක නම් වැරදීමක් වෙන්න පුළුවන්. සෙතික හදලා has worked.
ගුණපාල් චමිත්ගේ ගුණපාලට එයා ගුණපාල් වෙලා ටිකලා කියට පස්සේ එම මිස්ටේක් මන් දන්නවා ඒක මේ ස්පෙලිං හැලිල තියන්න උමනාවෙන් නෙමෙයි ඒ කර මේ වැරදිනට ටයිප් කරනකොට වෙන දෙයක් I really understand I'm not cracking jokes on your mistakes. I'm just enjoying with you, not by myself. For few years චමත්ම බලන්න ඕනේ ආන්සර් නේද year රස් කියලා සෙට් වෙලා තියෙන්නේ. Our father has worked your office කියලා තියෙනවා. එතකොට in your office වෙන්න ඕන නේද for 5 years. නිර්මල කාවින්ද නම වෙනස් කරලා නේද එන් කාවින්ද කියලා ලස්සන නමක් හදලා හරි කාවින්ද හොඳයි පරණයිනේ. Our father has worked. He has followed her for 6 months. 6 නම් month කියන එකට පිටිපස්සෙන් s එකක් ඕනිද නැද්ද? අනිර්මල 6 months වෙන්න ඕන නේද? ඔයාලා දාන්න open chat එකට දැම්ම නම් හරි අර private එකවම අනිත් ළමයිට බලා ගන්න බෑ වගේ ආන්සර් එක. Nimal has suffered බලමු. for 3 months කියලා තියෙන s එකක් එන්න ඕන පොඩි එක අකුරක් හැලුනොත් වැරදි. Himansha, our father has worked in your office for 5 years බලමු. ගුණපාල yes චානකගෙත් ගුණපාල has been එකේ ගුණපාල සිම්පල් වලින් පටන් ගන්න තියෙන්නේ. නඳුන් ගොඩාක් කාලෙකින් නඳුන්. Nimal has been suffering for නෙමෙයි suffering for several years බලමු. දැන් මම අගේ උත්තර ටික කියන්නම්. මම ලියන ඒවා මෙන්න මේ මම ලියන්න යන්නේ. අපේ තාත්තා වාගේ කාර්යාලයේ අවුරුදු 5 තිස්සේ වැඩ කරලා තියෙනවා. ඒක කියන්න කලින් මම මෙන්න මෙතන පටන් ගන්නම්. අපේ චමත් ඇව්ව ගොඩාක් දක්ෂ ළමයෙක් නේද? අපේ මම එහෙ අවුරුදු 7ක් තිස්සේ වැඩ කරලා තියෙනවා. හොඳට අහගන්න. මේ මම කියන මිනිස්සයා වැඩ කරලා තියෙනවා. එතකොට මේ අන්තිමට ඇහෙන්නේ මොකද්ද? වැඩ කරලා තියෙනවා කියලා. දැන් මං එහෙද වැඩ කරන්නේ? නෑනේ. වැඩ කරලා තියෙනවා. එතකොට මේ වැඩේ කරලා ඉවරද නැද්ද? ඉවරයිනේ. ඒ ඇක්ෂන් එක ෆිනිෂ්ඩ්. මම නම් තාම ජීවත් වෙනවා. මම වැඩේ කරලා ඉවරයි. මේක past tense එකෙන් ලියන්න ඕනේ නෑ. කියන්නේ present perfect tense එකෙන් කතා කරන්නේ ඉවර කරන ලද ඇක්ෂන් එකක් තමයි. ඒ නිසා මේක කන්ටිනියු වෙනවද? මම මේක තාම කරමින් ඉන්නවා නෙමෙයිනේ. එමෙ ඇදෙන්නේ නෑ. හදිසියවත් මට කියන්න ඕන නම් මම තාම ඒ ඔෆිස් එකේ වැඩ කරනවා. හොඳට අහගන්න මේ වැදගත් දෙයක් කියන්නේ. තාම ඒ ඔෆිස් එකේ මම වැඩ කර ඉන්න කෙනෙක් නම් මම කියන්න ඕන කොහොමද? I have been working there for 7 years. මං එහෙ අවුරුදු 7ක් තිස්සේ වැඩ කර ඉන්නේ. I have been working වෙනවා හැමුණා නම්. ඔය ටෙන්සස් සෙට් එක ගන්නුවාම අයිසරයක්. ඕවන් දටම තේරෙයි. චමත්ට පැහැදිලිද පුතේ? මයික් ඔන් කරලා කියන්න හරිද? මැසේජ් එකකට දාන්න තේරුණා නම් තේරුණේ නැත්තම් ඕනම දෙයක් අහන්න. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එහෙ අවුරුදු 7ක් තිස්සේ වැඩ කරලා තියෙනවා. ඇයි මම එතනට ing දැම්මේ නැත්තේ කියලා. එකපාරක් ඇහුවට පස්සේ තේරුන්නේ නැත්තොත් මම කිව්වට පස්සේ මම පැහැදිලි කරාට පස්සේ තේරුන්නේ නැත්තම් දෙවෙනි වතාවට අහනවද? දෙවෙනි වතාවට නෙමෙයි 100 වතාවක් හරි ආලා දැනගන්න ඉන්නේ ගුරුවරයෙක් ඉන්නේ ඒකට. So you need to ask again and again. I will never blame you for asking questions from me. Online class එක so you can ask any sentence. හරිද? මම මේ අවුරුදු 7ක් තිස්සේ වැඩ කර ඉඳලා තියෙනවා කියලා තිස්සේ වැඩ කරලා තියෙනවා මේක. වැඩ කරමින් ඉන්නේ නෙමෙයි. ඊළඟට අපේ තාත්තා වගේ කාර්යාලය අවුරුදු 5 තිස්සේ වැඩ කරලා තියෙනවා. මේකෙත් මං හැදුවේ ඒ වගේ එකක්. තාත්තා දැන් වැඩ කරන්න එහෙ වෙන්න බෑනේ. වාගේ නේද? එතකොට අපි කියනවා our father මට නම් කොහේ ලිව්වත් ළමයි මං හිතලා නෙමෙයි. මේවට පේනවනේ මගේ මේ ෆුල් ස්ටොප් එකනේ. මේ සිංහල එකක් ලිව්වත් ගොඩාක් කියලා 99%ම chances වල මගේ ෆුල් ස්ටොප් එක වැටෙනවා. ඒක හදා ගන්න ඕන එකක් හරිද? capital simple කලබලෙට ලියන්නේ නැහැ. ඔයා ලියන එකේ idea එක හරි ගියාට මදි. grammatically ඒක correct වෙන්න ඕන. our father නේද? has worked. Our father has worked in your office
බලන්න වාලියපු answers in your office 4 එහෙම ඇහුනට ගණන් ගන්න එපා 4 කියන්නේ 30 කියන එකනේ 4 5 yes our father has worked in your office for 5 years අපි හිතමු ළමයි මේ තාත්තා තාම ඒකේ වැඩ කර කර ඉන්නවා කියලා නම් කියන්න ඕන වෙන්නේ මම ඕක කියන්නේ our father has been working in your office our father has been working in your office කියලා එහෙනම් කියන්නේ වැඩ කරලා තියෙනවා අපේ තාත්තා අවුරුදු 5ක් ඔය කාර්ය ඔෆිස් එකේ ඔහු ඇයගේ පස්සෙන් මාස 6ක් තිස්සේ ගිහින් තියෙනවා දැන් පස්සෙන් යනවා කියලා කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් follow කියන එක FOLL OW නේද දැන් ඔහු පස්සේ යන්නේ නැහැ කාගේවත් මේ ඔයා හිතන එකක් නෙමෙයි පස්සේ යනවා කියලා කියන්නේ කෙනෙක් ඔහු යන නේද තව කෙනෙක් ලුහු බඳිනවා කියන එක මේක මේ අපි සාමාන්‍ය සමාජ දකින්න එක නොවෙන්න පුළුවන් වෙන තේරුමක් වෙන්නත් පුළුවන් he has follow කියලා කියන එකේ එකට ඉඩි දානවා he is followed her for 6 S එකක් දාන්න ඕන 6 නම් month නෙමෙයි months හොඳට බලා ගන්න එක නිමල් මාස 3ක් තිස්සේ පීඩා විඳිමින් ඉන්නවා නේද දැන් නම් ඔන්න නිමල් දැන් මේ දේ වෙමින් ඉන්නේ නිමල් has been suffering for ඇයි දන්නවද ළමයි පීඩා විඳිමින් ඉන්නවා කියලා කියනකොට තාම විඳිනවා කියන එක තේරෙනවද ඔයාට සෙතිකට තේරෙනවද සෙතික මට කියන්න බලන්න මේ අයිඩියා එක නිමල් මාස 3ක් තිස්සේ පීඩා විඳිමින් ඉන්නවා කියලා කියනකොට සෙතික ඒ මිනිස්සයා මේ නිමල් කෙනෙක් කෙනාට තාම මේ පීඩනේ දැනෙනවා කියන එක ඔයාට මේ සෙන්ටෙන්ස් එක කියවද්දි තේරෙනවද සෙතික සෙතිකට මොකක් හරි වෙලා රයිට් බලමු ගොරවනවනේ හරි නිර්මල රෙකෝඩින් එක දෙන්න චින්තක සීන්ස් කියන ප්‍රශ්නය අහලා තියෙනවා නියමයි ආදිත්‍ය yes Aditya sorry I didn't see your message and it is better to go if there is lightning and thundering any student I just don't need to students to become to face the aftermaths of lightning and thundering it is safe for join it is safe for you and I think I suggest you to leave and turn off your mobile or turn off your computers මම මේ රෙකෝඩින් එක දෙන්නම් මේ ටීම් එකේ කතා කරගෙන ගිහින් ඉවරලා ඉතින් ගොරවනවා කියලා ගොඩාක් ළමයි දාලා තිනවා යාළුවගේ බැච් වලට අපිටත් මේ පොඩි ප්‍රමාණයක් ගාල්ලටක් තියෙනවා මම ඇත්තටම දැක්කේ නෑ කට්ටිය දාලා තියෙන මැසේජ් ටික හරි මම සීන්ස් එක ගැන කියලා දෙන්නම් අචින්ත උදේශ අහලා තියෙනවා සීන්ස් කියන වචනය ගැන මේකත් එක්ක යන එකක් නිමල් has been suffering for නේද THR 3 months ගුණපාල අවුරුදු කීපයක් තිස්සේ අපිට උදව් කරමින් ඉඳලා තියෙනවා දැන් මේක ඇවිල්ලා වෙනම එකක් නේද ගුණපාල has been helping උදව් කරලා නෙමෙයි උදව් කරමින් ඉඳලා ගුණපාල has been helping us නේද for නේද several years කිහිපයක් ඔයාට මේ several years කියන එක වෙනුවට මෙහෙම for a few years කියලා දාන for a few years ඔහොම දාන්නත් පුළුවන් වසර කීපයක් තිස්සේ for a few years නියම් වසර කාලයක් තිස්සේ කියන අදහස ගන්න for a few years එහෙම නැත්නම් for several years දැන් ළමෙක් ඇහුවා මේ scenes කියන වචනය ගැන
since කියන එකත් එක්ක දාන්නේ සාමාන්‍යයෙන් දැන් මෙහෙම since my birth මගේ උපතත් උපතේ පටන් කියන එක since වල තේරුම තමයි පටන් කියන එක. ඇත්තටම මගේ උපන්දා පටන් මගේ උපතේ පටන් නේද? පටන් කියන අදහස තමයි since වලින් එන්නේ. තිස්සේ නෙමෙයි පටන්. හරිද? එතකොට මෙහෙමයි. මම මේක උඩට ගන්නම්. මේ ටිකයි නේද? මම කොළඹ ගියේ නෑ. මම සරල වාක්‍යයක් ලියන්නම්. මම කොළඹ ගියේ නෑ. ඔයා මාව බලන්න ආපු දවසේ පටන් නේද? පටන් හිටන් ලංකාවේ ජනප්‍රිය වචනයක් හිටන් කියන එකේ කාලේ. මම කොළඹ ගියේ නෑ ඔයා මාව බලන්න ආපු දවසේ සිට නේද? නැත්නම් පටන්. මම එහෙම ලියන්නම්. හරිද? එක එක පළාත්වල ළමයි ඉන්නවනේ නේද? එහෙම නැත්නම් හිටන්. හරියට ගලපෙන්න බෑ නේද? පපුවට වදින්න බෑ. මම කොළඹ ගියේ නෑ ඔයා මාව බලන්න ආපු දවසේ හිටන්. නේද? එහෙම නැත්නම් ඔයා මාව බලන්න ආපු දවසේ සිට මම කොළඹ ගියේ නෑ. කොහොමද කියන්නේ? එතකොට සීන්ස් එක දාන්න වෙනවා අපිට. මේ පටන් කියන අදහස ගන්න. මම මෙහෙම ලියන්නම්. since the day you came ඒ කියන්නේ ඔයා ආපු දවසේ පටන්. since the day you came to see me. බලන්න කවියක් වගේ. This is just like a poem. Since the day you came to see me, I didn't go. මං ගියේ නෑ. I didn't go to Colombo. පැහැදිලිද? Since my birth, I decided not to go to your home again. Since my birth, මගේ උපතේ ඉඳන්ම නේද? Since my birth, I decided මගේ උපතේ පටන්ම තීරණය කරා. Since my birth, I decided not to go. නොයන්නට. Since my birth, I decided not to go to your home again because your mother insulted my father. මොකද ඔයාගේ මව මගේ පියාට අපහාස කළා. Since the poor day, පොය දවසේ පටන්, since the poor day, my brother did not go to have a bath, have a shower. පොය දවසේ පටන් මගේ මල්ලි නාන්න ගියේ නෑ. since the poor day. හරිද? since you disappeared, ඔයා අතුරුදහන් වුණාට පස්සේ ගිය දවසේ පටන්, since the day you left me, ඔයා මාව හැරදමා ගිය දිනයේ පටන්. මේවා ඉතින් ඇහෙන දේවල් පත්තරවල, ප්‍රවෘත්තිවල, ටීවී වල, කතාවල, ෆිල්ම්ස් වල නේද? novels වල ඕන තරම් තියෙන දේවල් මම මේ උදාහරණ ගන්න තේරෙන්න ඕන නිසා since කියන වචනය ගැන ළමෙක් අහුව නිසා since the science නෙමෙයි මේ හැම since the day මට පොඩි කාලේ පැටලෙනවා මේක since එකයි science එකයි. since the day you left me, ඔයා මා හැරදමා ගිය දිනේ පටන්. හරිද? අත්තම් මම හලු මඩේ ඉඳන් මේ කියන්නේ. ඔයා හිතන දේවල් නෙමෙයි මම මේ කියන්නේ. since the day you left me here, ඔයා මාව මෙහි දාලා ගිය දවසේ පටන් I could not eat well. මට හොඳට කන්නවත් බැරි වුණා. පැහැදිලිද? හරි. එහෙනම් මම ඔය සීන්ස් එක ගැනත් ඔය ටික ඕම කියලා දුන්නු ටික ස්ක්‍රීන් එක ක්ලීන් කරනවා. yes ගියන් some years අවුරුදු කීපයක් ටිකක් කියන එක නේද? අපි යම් පල්ලෙහාට I have planned to visit the local library too. මම local library එක එහෙම නැත්නම් ගමේ තියෙන ප්‍රාදේශීය පුස්තකාලය බලන්න යන්නත් සැලසුම් කරලයි ඉන්නේ. පුස්තකාලය බලන්නත් යන්න සැලසුම් කරලයි ඉන්නේ. I have planned.
මෙන්න මේක ඇවිල්ලා මොන වාක්‍යයක්ද මේක අයිති වන්නේ මොන ටෙන්ස් එකටද what is the tense that this sentence is formed මේ වාක්‍ය හදන tense එක මොකක්ද can anyone say the name of the tense මොකක්ද නඳුන් මේකේ නම කවුරු හරි කියන්න නම කියන්න ඕනේ මේ නම යගේ නම කියන්න ඕනේ කියන්න බෑ I have planned මොකද tense එක present perfect නේද present perfect tense I have planned මම සැලසුම් කරලයි ඉන්නේ present perfect කියන්නේ මොකද්ද subject එක ලියලා has එක හරි එහෙම නැත්නම් have කියන වචනය හරි දාලා ක්‍රියාපදය verb 3 ස්වරූපයෙන් තියලා ඔබ්ජෙක්ට් එක දාන එක. එතකොට හැදෙන්නේ මොකද්ද? මොනවා හරි දෙයක් කරලයි ඉන්නේ කියන එක. කරලයි ඉන්නේ. හරිද? එහෙම නැත්නම් කරලා තියෙනවා කියන එක. කරලා තියෙනවා. කරලා නෙමෙයි කරලා. හරිද? තියෙනවා කියන අදහස ගන්න තමයි present perfect එක දාන්නේ සාමාන්‍යයෙන්. ඒකේ වාක්‍ය හදන රටාව තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. නේද? singular subject එකක් આવොත් has, plural එකක් આવොත් have, I එක දාන්නෙත් have, I have. මෙන්න මේ වගේ. මම ඔයාට උදව් කරලා තියෙනවා. මෙන්න මේ වගේ ඒවා කරලා තියෙනවා. එහෙම නේද? නැත්නම් අපි ඇයට බැනලා ඉන්නේ. නේද? ඇය කාමරේ අඬනවා. ඔයා කියනවා මේ අපි ඇයට බැනලා ඉන්නේ. හරිද? උන්න වගේ ඒවා. මම නේද? පිරිමියෙක් කියනවා ගමක මිනිසෙක් කියනවිලා මම කසිප්පු බීලා තියෙනවා. හරිද? මිනිස්සු කියන එක කතා මේ ප්‍රායෝගිකව කොහොමද මේ වගේ ඒවා ඉංග්‍රීසියට හරවගන්නේ කියන එක පැහැදිලි වෙන්නත් එක තමයි උදාහරණ ගන්නෙ. බලමු මේවා ඉන්නේ දිගින ගන්න. මම ඔයාලට උදව් කරලා තියෙනවා. සබ්ජෙක්ට් එකත් එක්ක have දානවා. උඩ රටාව බලන්න. help කියන ක්‍රියාපදේ අරගෙන P3 එකට හරවනවා. helped past participle එකෙන් ලියනවා. I have helped you. මම ඔයාලට උදව් කරලා තියෙනවා. You can't remember it. ඔයාලට ඒක මතක නැහැ. අපි ඇයට බැනලා ඉන්නේ. එහෙම නැත්නම් අපි ඇයට බැනලා තියෙනවා. නේද? We have blamed her. නේද? එහෙම නැත්නම් we have scolded her. right? Blame or scold. මම මිනිසෙක් කියනවා මම කසිප්පු බීලා තියෙනවා. මට ඕනේ මේ වචනයටත් ඉංග්‍රීසි වලින් කියන හැටි කියලා දෙන්න. පත්තරේ ආටිකල් එකක් කියන් බලද්දී හම්බ වෙනවා I have drunk. drink නෙමෙයි drank උත් නෙමෙයි drunk. I have drunk. නේද? moonshine. moonshine කියලා කියන්නේ ඔය කසිප්පු කියන නරක මත්පැන් විශේෂයක්. ඉතින් ඔය උදාහරණ ගත්තට පස්සේ present perfect එකකින් හැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඊළඟට එනම් මේ ඇවිල්ලා තියෙන එකත් ඒ වගේ tense එකක් present perfect tense එකක්. හරි. We have got to propose the idea. අපිට තමයි තියෙන්නේ. sorry. We have got to propose. ළමයි මේ පාද ගමු මේකත්. මම දන්නවා මහන්සි කියන එක ඔයාලට වඩා මට මහන්සි. හැබැයි මම 3:00 ඉඳන් උදේ නැගිටලා ඉන්නේ. අද දවසට ක්ලාසස් කීපයක් කරා, සෙමිනාර් එකක් කරා. ඒත් මම ඔයාලට ක්ලාස් එක කරනවා හෙට උදේ 3:00ට නැගිටිනවා. හරිද? ඒ ඉතින් මහන්සි වුණා කියලා නෑ මම නිදිමත දරාගෙන ඉන්නවා නිකන් අර ෆන් එකේ ඉන්නව නෙමෙයි. හොඳට මහන්සියලා වැඩ කරන්න ඕනේ. මොන වැඩේ තිබ්බත් නඳුනුත් යන්න. මම තව චුට්ටක් මේක පැහැදිලි කරලා ඉවර කරනවා. අකුණු ගන්නවා නම් අනිවාර්යෙන් යන්න. මේක රෙකෝඩින් එක දාන්නම් අනිවාර්යෙන් you can just watch. I know that many students have YouTube package, then they can rewatch. මොක කරන්න මම මේක උගන්ලා තියන්න එපායි.
මේ we have got to propose මේ got කියන කෑල්ල නැති වුණයි කියලා මේකේ වැරද්දක් නැහැ නේද? මෙතන මේ got එක ඕනනම් අයින් කරන්න පුළුවන්. එහෙම කරා කියලා meaning එකට බලපෑමක් නැහැ. ඇත්තටම ඇමරිකාවේ කට්ටිය තමයි මේ get got කියන කතන්දරේ got එක දාන්න පටන්ගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට I have a brother කියන එකම තමයි I have to go කියලා කියන එක මට යන්න තියෙනවා. have to කියන එක හරි has to කියන එක හරි දැම්මනම් ඒකේ තේරුම තමයි කරන්න තියෙනවා කියන එක. she හරිද? has to go. ඇයට යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මට යන්න සිද්ධ වෙනවා. has to have to දැම්මාම මේ ඉන්නවා තියෙනවා කතාව නෙමෙයි. මොකද්ද මේකේ තේරුම? ඇයට යන්න තියෙනවා කියන එක. නේද? මෙතන නම් ඇයට යන්න තියෙනවා. මේ සිද්ධ වෙනවා කියන අදහස. නේද? හෙට ඇයට යන්න සිද්ධ වෙනවා. she has to go tomorrow. ඇයට හෙට යන්න සිද්ධ වෙනවා. ඔයාට හෙට යන්න සිද්ධ වෙනවා. අම්මා ගෙදර නෑ. mother is not at home. you have to cook. have to කියලා කියන්නේ has to කියලා කියන්නේ මොකක් හරි දෙයක් කරන්න සිද්ධ වෙනවා කියන එක. මට යන්න සිද්ධ වෙනවනේ. නේද? I have to go. එහෙම නැත්නම් මට යන්න තියෙනවා. Please leave my hand. I have to go now. අතාරිනවා මගේ අත. මට දැන් යන්න තියෙනවා. right මේ විදිහට විල්ලා sentences හදාගන්න එකක්. ඉතින් ඇමරිකන් කට්ටිය මේකට කරනවා පොඩි වැඩක්. මම ඒකත් මෙතනම පෙන්නන්නම්. හැමෝම බලාගන්න. I have මෙන්න මෙතනට දානවා මම කැපිටල් ලියන්නම් got කියලා දානවා. හරිද? මේ has එක ගාවට got කියන එක දානවා. I have got to go. She has got to go. හරිද? ඒක තෙම්මයි කියලා තේරුම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා pattern එක American version එක. මේක වැටිලා යන එක. ඉතින් ඔයාලට පේනවා අච්චු පොතේ තියෙන්නේ we have got to propose. propose කියන්නේ යෝජනා කරනවා. the idea කියන්නේ අදහස. අපිට තමයි තියෙන්නේ අපිට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිටයි තියෙන්නේ අදහස යෝජනා කරන්න. ඕනේ I have to ඒක චමත් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මයික් එක කරලා ඕන කියන අදහස ගන්න have to දාලා කියන හැටි ගැන කිසිම උලක් නැහැ. හරිද? ඒවත් ක්ලියර් කරගන්න යහන්නේ. මට එහෙම මීටර වෙන්නේ නැහැ. ඕන කියලා කියන අදහස ගන්න කියලා ඔය අදහස් කරේ මොකක්ද? I have to ඕනේ යෝජනායි කියන අදහස පුතේ. I have to go now මට යන්න ඕනේ. I have to yes ඕන කියන අදහස කියලා එතන ඉන්නේ මෙහෙමයි. ඇත්තටම ඕන උවමනායි කියන අදහස ගන්න need සහ want තමයි ගන්නෙ. නේද? I want to go. මට යන්න ඕන. ඒ අපි හිතමු ගෙදර අම්මා බත් උය ඉන්නකොට අම්මා පාරට යනවා මොනවා හරි තව දෙයක් ගේන්න බත ලිපේ තියලා යනවා. එතකොට අම්මට අම්මගේ යහළුවෙක් යෙහෙලියක් පාරේදී හම්බ වෙනවා පාසල් මිතුරියක්. එතකොට ඇය ටිකක් වෙලා කතා කර කර ඉඳලා ඉවර වෙලා ඇයගේ යෙහෙලියට කියනවා මේ කාංචනා රයිට් අපි හිතමු යෙහෙලියගේ නම කාංචනා කියලා. කාංචනා I have got to go. මට යන්න තියෙනවා. මේ පතලිපේ තියලා ආවේ. එහෙම කියනනේ. I have got to go. ඕන කියන අදහස වුණත් කියලා ගන්න පුළුවන්. එහෙම සිංහලෙන් ඒක මීනින් එක ගන්න පුළුවන්. හැබැයි ඕන කියන අදහසට ඇත්තටම රික්වයර්මන්ට් එකක් මට තියෙනවා නම් මට ඒක ලියන්න වෙන්නේ want හරි need හරි. I need to go කියලා කොනන් directly එක 100%ම හරි. හරි. very good. අහන්න පුළුවන් ප්‍රශ්න ඒ වගේම. I must go now. මම යා යුතුමයි දැන්. very good. හොඳයි එමය. එහෙම ප්‍රශ්න අහනකට මම ගොඩක් කැමතියි. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ නේද? අපිට ආයේ මේ කාලේ නෑනේ. තියෙන කාලේ හොඳට ඉගෙන ගන්න ඕන ගුරුවරයා පොල් මිරිකල වතුර ගන්න වගේ මං හරි ආසයි ප්‍රශ්න අහන අයට හරිද? නේ it's not a joke. I really like it. එහෙනම් මේක දැන් කාට හරි කියන්න පුළුවන් ළමයි මේ පාඩමේ හම්බ වෙච්ච මේ ගොට්ටු කියන කෑල්ලේ තේරුම ඇවිල්ලා මේක ඇමරිකන් ස්වරූපයක්. දැන් ඔයා සෑහෙන විස්තර දන්නවනේ. මේ පොඩි ප්‍රමාණයක් තමයි පැය දෙකට අපි ආවේ. තාම මෙතන ඉන්නේ. ඉතින් ඔයාට මොලේ තියෙන ළමයි පේරන්ට්ස්ලාත් ගොඩාක් අය ඉගෙන ගත්ත අය. ඉතින් මේ ලෙසන් එකක් පැහැදිලි කරන විදිය ගැන එයා දන්නවා මේකට මන් දරන මහන්සිය. ඉතින් ඒක නිසා ළමයාට ඒක තේරෙන මෙන්න මේ කොටු කරලා තියෙන එකේ සිංහල තේරුම් ටික විතරක් නෙමෙයි නේද දැන් දන්නේ. ඔය අහුවෙන පද ඒවා විග්‍රහ කර කර අපි පල්ලෙහාට ආවේ.
ඒ විදිහට ඉගෙන ගත්තොත් ඔයා කවදා හරි නංගිට හරි මල්ලිට හරි කියලා දෙනකොටත් ඒ විදිහට කරන්න පුරුදු වෙන්න. ඒක හරි ඉන්ටරෙස්ටිං. ඒ වගේම නොලෙජ් වැඩි ප්‍රමාණයක් නොලෙජ් එක මොලේ ඇතුලේ ස්ප්‍රෙඩ් වෙනවා. තව කෙනෙක්ට කියලා දෙන්න තරම් සංකීර්ණ දැනුමක් එනවා. නැතුව ඔයාට මේ වචනවල තේරුම් විතරක් ඉගෙන ගත්තා නම් ඔයා නිකම්ම vocabulary set එකක් විතරයි දන්නේ පාඩම ඉවරනකොට. ඒකත් බෑ දවස් දෙකක් යනකොට. නේද? දැන් ෂෝට් නෝට් එකක් තියෙනවා. මේ වෙයි අර ඩිඩ් දාන හැටි sorry මේ රාද කියන එක ඇවිල්ලා වුඩ් එක දාන්නේ මොකටද මම මෙතනින් පටන් ගත්තේ නේද? politeness එක අඟවන්න ඕම ආව යටට. manage කියන එක ගැන කිව්වා. නේද? find කියන ඒවා ගැන similar words කතා කරා. එහෙම තමයි lesson එකක් යන්න ඕනේ අපි. ඉතින් දැන් මෙතන we have got to propose the idea කියන එක ආවා. ඒකට සමාන උදාහරණ කිව්වා. Discipline cannot be achieved only through laws. විනය discipline කියලා කියන්නේ නේද? discipline ශික්ෂණය කියන එක. ශික්ෂණය. discipline කියන්නේ ශික්ෂණය විනය කියන එක. අන්න ඒක achieve කියලා කියන්නේ අචින්ත මොකද්ද? achieve අචින්ත මොකද්ද? සාධනය කරනවා. ඉෂ්ට කරගන්නවා. ඉෂ්ට සිද්ධ කරගන්නවා. achieved කියලා දාලා තින්නේ P3 එක achieve කියලා කියන්නේ සාධනය කරගන්නවා. only through laws නීති රීති හරහා මගින් පමණක්. මේක සම්පූර්ණ තේරුම තමයි ශික්ෂණය නැමැති දෙය මේ ශික්ෂණය පනවන්න බැහැ නීති වලින් පමණක්. මිනිහෙකුට කෝටු වලින් ගහලා විතරක් මේ නීති රීති දාලා විනයක් හදන්න බෑ. ඒකෙන් විතරක් බෑ. මේක තමයි මාතෘකාව මෙයාලගේ ඩිබේට් එකේ ටොපික් එක. ඩිසිප්ලින්. දැන් බලුවොත් මෙහෙම. මේ සෙන්ටෙන්ස් එක සම්පූර්ණයෙන් ගත්තොත් මෙයා can passive කියන වර්ගයට අයිති එකක්. can වල passive voice එකක් මේ තියෙන්නේ. හරිද? discipline cannot be achieved. ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා මෙන්න මේ මම කොටු කරන්නම් ලස්සන කෑලි තුනක්. අංක 1 discipline. number 2 cannot be. number 3 තමයි verb එක තියෙන්නේ V3 එකෙන් achieved කියලා. මේවට කියන්නේ can වල passive voice වාක්‍ය. උදාහරණයක් විදිහට මෙහෙම. හරිද? කවුරු හරි අචින්ත කියනවා මෙන්න මෙහෙම අඬ නේද? ඔහු මට ගහනවා. නේද? ඔහු මට බනිනවා කියලා දාමුකෝ. ඔහු මට බනිනවා. sorry. මට පුළුවන් ඔහුට බනින්න. මේක ගමුකෝ. මට පුළුවන් මේ පාඩම නේද? ඉගෙන ගන්න. මට පුළුවන් මේ පාඩම ඉගෙන ගන්න. එතකොට මේක ඇවිල්ලා can වල active voice version එකේ එකක්. I can කියලා ලස්සනට කියනවා. I can understand this lesson. මට මේ පාඩම sorry තේරුම් ගන්න මම දැන් ඉගෙන ගන්න කියලා I can learn this lesson. මට මේ පාඩම ඉගෙන ගන්න පුළුවන්. දැන් මට ඕනේ මේක කර්ම කාරකයට හරවන්න. එහෙම නැත්නම් I want to convert this one into passive voice. එතකොට මෙහෙමයි කරන්නේ this lesson කියන එක ගන්නවා එළියට. හරිද? ඊළඟට can එක මෙහෙම වෙනවා. can විතරක් නෙමෙයි දාන්නේ can be කියලා. මම කැපිටල් වලින් ලිව්වා පේන්න. හරිද? this lesson can be learnt. ඕනම් by me කියලා දාන්න පුළුවන්. එතකොට මේකේ තේරුම තමයි මේ පාඩම ඉගෙන ගන්න පුළුවන් කියන එක. මේ පාඩම පුළුවන් නේද? This lesson can be learnt. මේ පාඩම ඉගෙන ගන්න බෑ කියන්නේ කොහොමද? මේ පාඩම ඉගෙන ගන්න බෑ. එච්චර වෙන මුකුත් නෑ මේ වාක්‍ය ඇතුලේ. මම හරි අපි හරි මෙන්න මොනවත් දෙයක් නෑ. මේ පාඩම ඉගෙන ගන්න බෑ. කොහොමද කියන්නේ? This lesson ලියා ගන්න මේවා හරි. cannot be learnt. පැහැදිලිද? discipline cannot be achieved කියන්නේත් මෙන්න මේ වර්ගයේ එකක්. can වල passive එකක්. cannot be learnt. studied very good. ඉගෙන ගන්නවා very good. ඒක හරි හම්බුද? ගිහාන්න අහපු එකට හරි උත්තරයක් ඒක. හරි ආන්සර් එකක්. හරි දෙයක් එයා කිව්වේ. This lesson can be studied. මේ පාඩම අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න පුළුවන්.
නේද? දැන් අපි හිතමු මෙහෙම. තව වාක්‍ය ටිකක් බලමු. නේද? මේක කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කොහොමද මේවා ලියන්නේ? ලියන්න බලන්න. මේක කරන්න පුළුවන්. හරි? මේ ඔක්කොම පැසිව්. වෙන විදියකින් කියන්න බෑ. හරිද? ඇයට උදව් කරන්න පුළුවන්. හරිද? ඇයට උදව් කරන්න පුළුවන්. කියන්නේ මේ ඇය වතුරේ ගිලිමින් ඉන්නවා. අපි පිරිමි ළමයි දෙන්නෙක් කතා කර කර යනවා පාරේ. අනේ ඇයට උදව් කරන්න පුළුවන්. එහෙම කියලා අපි කෑ ගහනවා. අන්න එහෙම එකක් මම මේ අදහස් කරේ. හරිද? ලියුමක් ලියන්න පුළුවන්. ලියුමක් ලියන්න පුළුවන්. number 4 ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ ළමයි. හරිද? අනාගතේ ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් හරි තමන්ගේ ජීවිතේ කැමති තනතුරකට හරි යන්න හරි. එහෙම නැත්නම් ඉගෙනගෙන තව පහතට නැමිලා තවත් අයට දැනුම බෙදා හරින ගුරුවරයෙක් වෙන්න හරි ඔයාට ඕන කරනවා ධෛර්යයක්. සාමාන්‍යයෙන් වැලි ගොඩ දාගෙන එහෙම නැත්නම් වෙන මොකක් හරි දුක් විඳලා ශාරීරික මහන්සි කළා සල්ලි හම්බ කරන රැකියාවක් කරන්න නම් ඔයා අධ්‍යාපනිකව ඥාණය වෙහෙසවන්න ඕනේ නෑ. මිනිස් ඥාණය වෙහෙසවන්නට ඕනේ කරන්නේ ඉගෙන ගන්න. එහෙම ඥාණය වෙහෙසවන්න හැම ළමයටම පෞරුෂය නෑ. ලක්ෂ 40ක් විතර ස්ටුඩන්ට්ලා ඉන්නවා ලංකාවේ. ඒ 40 ලක්ෂයටම එක හා සමානව ඥාණය මෙහෙයවීමේ එහෙම ඒක පාඩම් දරා ගැනීමේ ගැම්ම නෑ. තා කම්පියුටර් ස්ක්‍රීන් එකකින් හරි නොලෙජ් එක ලබා ගන්න තමන්ට ලේසි මෙතඩ් එක බලලා තමන්ගේ කාලය ඉතිරි කරගන්න බුද්ධිමත් ළමයින්ට විතරයි මේක රෙකමන්ඩ් කරන්නේ. නැතුව මේකින් ඇවිල්ලා WhatsApp ගිහිල්ලා පේරන්ට්ස්ලාගේ සල්ලි වලින් වෙන මොනවා හරි හොර වැඩ කරන්න. එහෙම ඉන්න ළමයි මම කොහොමද ගන්නෙ නෑ. ගත්ත හැම ළමයාම හොඳ පර්ෆෙක්ට් ළමයි මම නම කියනකොට මම දන්න ළමයි ඉන්නවා. සා පර්සනලි දැන ගැනීම මත අඳුරගත්ත ළමයි ඉන්නවා. හොයලා තමයි ගන්න. හරිද? ඒක නිසා හොඳ ළමයි වගේ හොඳට මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මහන්සියෙන් හරි උපරිම උත්සාහ කරන්න ඉගෙන ගන්න. ඒක නිසා don't waste money of your parents and don't waste the time of your teachers. For any subject this can be applied. හරිද? ඔයාව තේරුම් ගන්න පුළුවන් අනේ මේක ලියන්න. right මං ක්ලාස් එක ටයිම් එක අනවශ්‍ය දේවල් නෙමෙයි කිව්වේ හැමදේම වචනයක්ම වැදගත් දෙයක් කිව්වේ මේ හතර අපි ලියමු. this can be do නෙමෙයි පුතේ මොකද්ද? බලමු. හරිද? ඔයාගේ උත්තරයි මගේ උත්තරයි දැන් මම සංසන්දනය කරනවා බලන්න තමන් ලියපු ආන්සර් එක හරිද කියලා. මේක කරන්න පුළුවන්. මේ වාක්‍ය කියවනකොට මේකේ කොහේවත් සබ්ජෙක්ට් එකක් නැහැනේ. ඒ කියන්නේ නිමල්ට මේක කරන්න පුළුවන් නම් නිමල් can do this වෙනවා. මට මේක කරන්න පුළුවන් කියලා තිබ්බනම් I can do this වෙනවා. මේක නිකන් තින්නේ මේක කරන්න පුළුවන් කියලා විතරයි. කෙරීමට ලක් වෙන දේ තියෙන්නේ මේක. sorry. මේක නේද? this this can be කරනවට කියන්නේ do නේ නේද? හැබැයි මේක මං V3 ස්වරූපෙන් ලියන්න ඕන. this can be done ක්‍රියාපදේ තියන්න ඕන V3 එකෙන්. can වල passive voice. අයට උදව් කරන්න පුළුවන් කොහොමද? she can be helped. හොඳට මතක තියාගන්න. ඇයට පුළුවන් නෙමෙයි මේ කියන්නේ. ඇය වතුරේ ගිලෙනා වගේ අවස්ථාවක පාරේ ඇවිද ඉන්න පිරිමි ළමයි දෙන්නේ දැකලා කියන අනේ පව්. ඇයට උදව් කරන්න පුළුවන් නේ. she can be helped. let's do something. අපි මොනවාරි කරමු. ලියුමක් ලියන්න පුළුවන්. ලියුමක් විතරයි තියෙන්නේ නේද? a letter can be. sorry පුතේ අපි එලාට එනවා කැස්සක්. ඔයාව තේරුම් ගන්න පුළුවන්. you can be understood. you can be understood. ඔයාව තේරුම් ගන්න පුළුවන්. දැන් මම කියනවා මට ඔයාව තේරුම් ගන්න පුළුවන් කියලා කිව්වා නම් I කෙනෙක් ඉන්නව නේද? වාක්‍ය කරන කෙනෙක්. I can understand.
හරිද? I can understand you කියලා. මම මේ I කෑල්ලක් නැතුව කියන්නේ. ඔයාව තේරුම් ගන්න පුළුවන්. අම්මට උදව් කරන්න පුළුවන්. කොහොමද කියන්නේ? mother can be helped. උදව්ව කරන්නේ අම්මා නෙමෙයි. කෙරෙන්නේ උදව්ව අම්මට. තාත්තට උදව් කරන්න පුළුවන්. Father can be helped. So go and help your dad. This car can be sold. මේ කාර් එක විකුණන්න පුළුවන්. කොහොමද කියන්නේ? This car can විතරක් නෙමෙයි can be sold. sell අතීතය. V3 එක. can passive හදන format එක තමයි structure එක තමයි මෙහෙම. object එක නේද? can be V3 හරිද? ඔහොම තමයි දාන රටාව. This lesson can be බලන්න මම ටිකක් සංකීර්ණ කරනවා. This lesson can be easily understood. මේ පාඩම ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔහම adverbs උත් පොඩ්ඩ චුට්ට රිංගවන්න බලන්න ඔයා හදන ඒවයි. නේද? නේද? His heart can be won. ඔහුගේ හිත හදවත දිනා ගන්න පුළුවන්. His heart can be won. Don't worry. දුක් වෙන්න එපානේ. ඔයා දුක් වෙන්න එපා. I will do it. මම මේ අකුරු පොඩ්ඩක් මාරුනා හරිද? I will do it. කවුරු කියනවා තාත්තාවත් එක්ක තරහ වෙලා මොනවා හරි වා කරපු වරදකට දෙමව්පිය තරහ වෙන්න ළමයි කරක් දක්වලා විතරයි වෙන මොනවටත් තරහ නෑ යාලා. යාලා තමයි හොඳම මිතුරෝ ඔබට ඉන්න. His heart can be won. අම්මා කියනවා පුතේ හරි තාත්තා ඉක්මනට යාළුවේ. His heart can be won. Don't worry, I will do it. මම ඒක කරන්නම්. යාළු කරලා දෙන්නම් නේද? හරි. එහෙනම් මම මේක මකනවා. right මේකත් දැන් හොඳටම වහිනවා. මේ through කියලා කියන්නේ හරහා කියන එක, laws කියලා කියන්නේ නීති කියන එක. හරිද? ඕනේ නම් ඕන අයට පුළුවන් කලින් උදේ ක්ලාස් එකත් මේ ක්ලාස් එක තිබුණා. මීට වඩා වෙනස් දේවල් මම උගන්වන්නේ. මම අර කටපාඩම් කරන් පොතක් බලාගෙන මේ උගන්වන්නේ. ඒ වෙලේ ඔළුවේ තමයි අයිඩියාස් මගේ තියෙන්නේ. ඉතින් ඒ ක්ලාස් එකේ උගන්වපු දේවලුයි මේවා අතර වෙනසක් ඇති. සමහර දේවල් ඒකේ නොකියපු දේවල් මේකේ ගොඩක් කිව්වා. law කියලා කියන්නේ නීතිය. හරිද? LOW law කියලා කියන්නේ මොකද්ද? පහළ කියන එක. මේකේ තේරුම තමයි පහළ කියන එක නේද? පහත් කියන එක පහළ. පහත් කියන අදහස. දෙකම law හැබැයි වචන දෙකක්. I have read some articles about it. මම ඒ ගැන ලිපි ටිකක් කියවලයි ඉන්නේ. I have read some articles about it. My sister also downloaded. මගේ සහෝදරිය download කරා. ඔයාට මතකද පුතේ මං ඉස්සෙල්ලම කිව්වා also ගැන. මගේ සහෝදරියත් ඩවුන්ලෝඩ් කරා, භාගත කරා. මොනවද? ලිපි ටිකක් අන්තර්ජාලයෙන්. It's quite an interesting topic. ඒක හරිම රසවත් මාතෘකාවක්. Isn't it? එහෙම නේද? ඒක හරිම රසවත් මාතෘකාවක්. එහෙම නේද? එහෙම කියලා අහනවා. Of course. ඇත්තටම හරිම රසවත්. My mother says මගේ අම්මා නම් කියන්නේ it is a timely topic. ඒක කාලෝචිත මාතෘකාවක් කියලාය. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය උතන මෙන්න මෙතනට වෙනකම් මම ලෙසන් එක කරා කියලා මම මාක් කරන්නේ. මේකේ සිංහල තේරුම කියලා දෙන එක විතරක් නෙමෙයි ඔයාලට වැදගත් වෙන්නේ. හරිද? මේක පැහැදිලි කරපු හැටි ගැන ඔයා දන්නවා. දැක්කා? I think you enjoyed the lesson. ඉතින් අදට මම මේ ලෙසන් එක මේ පැය දෙකේ සෙෂන් එක මෙතනින් මේ විදිහට ඉවර කරනවා. විනාඩි 10ක් වගේ කලින් යන්නේ. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන් WhatsApp එකෙන් අහලා තියන්න පුළුවන්. ටීම් එකට link එක දානවා.
ඒ වගේම හොඳට වැඩ කරන්න grade 11 කියලා තමයි මම ඔයාලව සලකන්නේ ඊට පස්සේ. හරිද? ඉතින් ක්ලාස් ටයිම් දෙක මතක තියාගන්න. මෙන්න මේ දවස් දෙකේ තියෙන්නේ. sorry Friday නේද? සිකුරාදාම තමයි Friday නේද? පාන්දර 4:30ට යනවා එකක්. ඉඳන් 6 වෙනකම්. හරිද? එහෙම නැත්නම් නයිට් එක නේද? සිංහල ෆොන්ට් එකෙන් දානවා නයිට් ක්ලාස් එක. එදා මේ ක්ලාස් එකම තමයි යන්නේ 9 ඉඳන් 9 to 11 නා 9 to 11 දැන් යන එක. ඉතින් ඔයාලට මේ දෙකෙන් ඕන එකකට ජොයින් පුළුවන්. දෙකටම ඇවිල්ලා අහගෙන ඉන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙකේම රෙකෝඩින් එක මම දානවා. ඔයාලට බැලීම පිළිසි අරමුණින් තමයි දාන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒ වගේම ඉරිදාට පටන් ගන්නවා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක. ඇවිල්ලා කට්ටිය ගොඩක් අය ඉල්ලීමක් නිසා පටන් ගන්න එකක්. මේ සන්ඩේ උදේ 4ට. හරිද? sorry 4 නෙමෙයි 4:30ට. මේ ඉරිදා හරිද? යාළුවෝ හරි වැඩි හිටි කවුරු ඉන්නවා නම් දැන් ඕනේ අය විතරක් එහෙම හොයන්න ඕනේ නෑ. මට ළමයි කිසිම එහෙම හොයලා ගන්න නෑ කවුරුක්වත්. 4:30ට උදේ ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා, නොමිලේ සෙෂන් එකක් ළමයින්ට. ඒකට දැන් 10ක් වගේ 10ක් විතර 14ක් ඉන්නවා වැඩි හිටි අය රෙජිස්ටර් වෙලා. මේ දවස් දෙක තුනක් වෙන්නේ පෝස්ට් එකක් දාලා. ඉතින් මේ ඉරිදා උදේ පාන්දර හරිද? මේ හෙට අනිද්දා තියෙන දවසේ 4:00ට තියෙනවා මේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක. ඕනේ අය ඉන්නවනම් දැනුම් දෙන්න පුළුවන් පුතේ. රයිට්. එහෙනම් මම මේ විදිහට සෙෂන් එක ඉවර කරනවා මෙතන මේ ටිකෙන්. ඔයාට තියෙන මේ දීපුවා හොඳට ස්ටඩි කරන්න, මේ අහගෙන ඉන්න. මේකට දාලා ටියුට් එකකුත් මම ගෲප් එකට අප්ලෝඩ් කරන්නම්. මේ ලෙසන් එකටම දාලා සම්පූර්ණම පළවෙනි පාඩම ඉවර කරපු ඩික්ටේෂන් උත් එක්ක මගේ ටියුට් එක මම දානවා. ගොඩක් ලාට දැන් බැරි වෙයි මට මහන්සි. මම රැට හෙට හරි දාන්නම්. හරිද? එහෙනම් ඔයාලා හැමෝටම good night. අචින්තගේ එක මම මැසේජ් එක දෙන්නම්. හරි? වෙන ටයිම් එකක් දෙන්නම් අචින්ත. හරි? බය වෙන්න එපා. ග්‍රේඩ් 10 වෙනම කරනවා. ටයිම්ලි කියලා කියන්නේ කාලෝචිත. හරිද නිර්මල? මොන හරි ප්‍රශ්න තියෙනම් දහලා තියන්න. හරි. thank you ශානුකගේ answers මම බැලුවා. සමීත්ගේ දාන්න very good. you can be understood very good. හොඳයි. එහෙනම් good sir night good night everyone.